හැමදිනාටම තෙරුවන් සරණයි. අද 2020 වර්ෂයේ නොවැම්බර් මාසයේ 23 වෙනි සඳුදා ශ්‍රී ලංකා වේලාවෙන් සවස් 5:30ට අපි එකතු වෙන්නේ ධම්මසංගණී ප්‍රකරණ ධර්ම ග්‍රන්ථයෙන් කොටසක් සාකච්ඡා කරන්නයි. අදත් අපිට ධර්ම කරුණු පැහැදිලි කර දීම සඳහා ශ්‍රී ලංකාවේ සිට සම්බන්ධ වෙනවා මංගල ඉදිරිසිංහ මහත්මයා. මංගල මහත්මයා ඔබතුමා මේ ධම් සභාවට ඉතාමත්ම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම ඔබතුමාට යොමු වෙනවා අද දවසට නියමිත ධර්ම කොටස අපට මතු කර දෙන ලෙසට. තෙරුවන් සරණයි. සාකච්ඡාව පටන් ගන්නට කලින් තෙරුවන් නමස්කාර කරලා ඉන්න. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සාදු සාදු සාදු. හොඳයි, අපිට අද දවසේ කතා කරන්න තියෙන්නේ පිට්ටි දුකය මං හිතන්නේ නේද? හොඳයි, ස්ක්‍රීන් එක ෂෙයා වෙනව නේද? එහෙමනම් අපි පිට්ටි දුකය, ඒ කියන්නේ ධම්මසංගණී දුක මාතිකා වල අවසාන දුකය 13 වෙනි පරිච්ඡේදයේ හැටියට තියෙන්නේ. ඒක අපි මෙතෙක් කතා කරපු පරිච්ඡේදෙත් එක්ක බලපුවාම මේ 13 වෙනි අන්තිම පරිච්ඡේදය දුකයෝ 18ක් තියෙනවා. ඒ අනුව පද 36ක් තියෙනවා. ටිකක් දිගයි. ඉතින් අපි කාලය අරගෙන කතා කරමු. එහෙමනම් පිටි දුකයේ පද ටික අරගෙන බැලුවොත් ඒක අපිට දකින්නට පුළුවන්. පද ගොඩක් තියෙන එකේ අපි පළවෙනි පදේ ඉඳලා කතා කරගෙන යන් දස්සනේන පහතබ්බා න දස්සනේන පහතබ්බා කියන තැන ඉඳලා එතකොට ඒකේ පළවෙනි පදේ හැටියට ගත්තොත් අභිධර්ම භාවනා පොත අරගෙන බැලුවා නම් එතන පදාගත අර්ථ දීලා නැහැ. හැබැයි අපිට තිකය විස්තර කරන වෙලාවේදී පළවෙනි පදයට දීපු අර්ථකථනය ගත්තොත් එතන සඳහන් වෙනවා දස්සනේන සෝවාන් මාර්ග ඥානේ පහතබ්බා කිව්වේ ප්‍රහාණය කටයුතු වූ නිස්සත්ත්ව නිජීව පරමාර්ථ ස්වභාව ධර්මයෝ තියෙනවයි කියන එක. එතකොට ඒ අර්ථකථනය මෙතෙන්ටත් ගැලපෙන වගේ පේනවා. එහෙමනම් දස්සනේන පහතබ්බා කියන එකේ අර්ථය අපිට ගන්න පුළුවන් සෝවාන් මාර්ග ඥානේ සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කටයුතු වූ ධර්මතා ගැන තමයි මෙහිදී කතා කරන්නේ කියලා. එතකොට මෙතන මේ සෝවාන් මාර්ග ඥානයට දස්සනේන දර්ශනය කියලා කියනවා. ඒක මට තේරෙන විදිහට නම් දර්ශනය කියලා විශේෂයෙන් එතන හඳුන්වලා තියෙන්නේ. මේ දක්වා කෙනෙක් ගාව තිබිච්ච අනුමාන ඥානය මේ දර්ශනයත් සමග ප්‍රත්‍යක්ෂයක් බවට පත් වෙන නිසායි ඒක දර්ශනේන කියලා තියන්නේ කියලා මට තේරෙන්නේ. ඒ අත්දැකීමත් එක්ක අපි මේක ඉස්සරහට කතා කළොත් කොහොමද නික්කේප කාණ්ඩයේ තුල මේකේ පදගත අර්ථ දීලා තියෙන්නේ කියලා බැලුවොත් ඡේද 1260 තුල මේක කතා කරනවා. කතමේ ධම්මා දස්සනේන පහතබ්බා එතනදී තීනි සංයෝජනානි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසෝ. එතකොට එතනදී කතා කරනවා සක්කාය දිට්ඨිය විචිකිච්ඡාවත් සීලබ්බත පරාමාසයත් කියන ධර්මතා තුන තමයි මේ දස්සනේන පහතබ්බා කියන කාරණාවේදී යෙදිලා තියෙන්නේ ප්‍රහාණය වෙන්නේ කියන කාරණාව. ඊළඟට ඡේද 1261 62 63 කියන ඡේදාංක වලදී මේ සක්කාය දිට්ඨියත් විචිකිච්ඡාවත් සීලබ්බත පරාමාසයත් කියන එක ධර්මතාවය වෙනම සාකච්ඡා කරනවා. අවසානයේ ඉඳන් කියනවා ඉමානි තීනි සංයෝජනානි තදේ කට්ටාච කිලේසා තං සම්පයුක්තෝ
වේදනක්ඛන්தோ පෙය්‍යාලං විඥානක්ඛන්தோ තං සමුට්ඨානං කාය කම්මං වචී කම්මං මනෝ කම්මං ඉමේ ධම්මා දස්සනේන පහතබ්බා කියලා. එතකොට මෙතන කාරණා ගොඩක් කියනවා. එකක් තමයි මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන ධර්ම තුන ගැන. සංයෝජනයි කියලා අපි කිව්වේ සසරට බැඳලා තියෙන රැහන් වාගේ දේවල් මේ ගැලවෙන්න බැරුව අපිව බැඳලා මේ සසරට බැඳලා තියෙන ධර්මතා ඒවා 10ක් තියෙනවා කියලා අපි ඉගෙනගෙන තියෙනවා. ඒකෙන් මූලික තුන සක්කාය දිට්ඨියත් විචිකිච්ඡාවත් සීලබ්බත පරාමාසයත් මේ දස්සනේන පහතබ්බා කියන කාණ්ඩයේ යටතට ගැනෙනවා. ඊළඟට ඒක මේ අවසානයේට විස්තර කරද්දී ඉමානි තීනි සංයෝජනානි වෙන්න මේ කියන තීනි සංයෝජන සහ තදේ කට්ටාච කිලේසා ඊළඟට මේ කිලේශයක් එතෙන්ට අදලා අරගන්නවා. මේ නික්කේප කාණ්ඩයේ අර්ථකථනයේ තුල ප්‍රධාන සංයෝජන තුන ඉදිරිපත් කරලා ඒ සංයෝජන තුනත් මේ සංයෝජන තුන හා බැඳුණු කිලේශක් කියලා වෙනම ඒ ආය අරගෙන පෙන්නනවා. ඊට පස්සේ ආය සම්පයුක්තෝ වේදනක්ඛන්தோ පෙය්‍යාලං විඥානක්ඛන්தோ කියලා නාමස්කන්ධ හතරක් අරගෙන පෙන්නනවා. ඊටත් පස්සේ තන් සමුට්ඨාන මේ නිසා ඇති වෙන කම්මද්්වාර වශයෙන් ඇති වෙන කාය කම්ම වචී කම්ම මනෝ කම්ම කියන ස්වභාවයත් මෙතෙන්ට ගලපලා සියල්ල ආවරණීය වෙන පරිද්දෙන් මේ අර්ථකථනය දීලා තියෙනවා. අපි දැන් බැලුවොත් ඇයි මෙතන මේ මෙහිම එක එක විදිහට දුන්නේ කියලා. තදේ කට්ටාච කිලේසා. ඇයි එහෙම කිව්වේ? මේ සංයෝජන තුන විතරක් ප්‍රහාණය විය යුතුයි කියන අදහස ඉදිරිපත් කරලා එතනදී ඇයි මේ තදේ කට්ටාච කිලේසා කියලා කිලේශ ඇදලා අරගත්තේ? අපි දන්නවා කෙලෙස් ධර්ම 10ක් තියෙනවා. දිට්ඨි, විචිකිච්ඡා, ලෝභ, මාන, දෝෂ, මෝහ, තීන, උද්ධච්ච, අහිරික, අනුත්ප්ත කියලා. සමහර විට ඔයගොල්ලෝ පාඩම් කරපු පිළිවෙලට පොඩ්ඩක් වෙනස් ඇති. කොහොම හරි මේ තියෙන කෙලෙස් 10. එතකොට මේ කෙලෙස් 10න් මේ දස්සනේන පහතබ්බා කියන කොටසට ප්‍රධාන වශයෙන් අරන් තියෙන්නේ දිට්ඨියත් විචිකිච්ඡාවත් කියන කෙලෙස් ධර්ම දෙක. මේ දෙක තමයි සමුච්ඡේද ප්‍රහාණයක් වශයෙන් මේ දස්සනේන පහතබ්බා කියන එක තුල අරගෙන තියෙන්නේ. මංගල මහත්තයා ඔබතුමා මේ මොකොත් ෂෙයා කරන්නේ නැහැ නේද අපිත් එක්ක? මේ ෂෙයා වෙන්නේ නැද්ද අයියෝ? නැහැ. සමාවෙන්න. ඒ මොකද මුලදී ආව නේද ඒක? අන්න ඔතනින් දැන් තමයි අපිට ගන්න වෙන්නේ. ඔව්. හරි. දැන් ෂෙයා වෙනවා නේද? දැන් ෂෙයා වෙනවා. හරි. හරි. එහෙමනම් අපි කතා කළේ අභිධම්ම භාවනා පොතේ තියෙන මේ දුකේ සම්බන්ධව පදගත අර්ථයක් දීලා නැති වුණත් පිටු 155 අදාළ තැන මම මෙතෙන්ට අරගත්තේ තිකයෙන් අදාළ කොටස ඉදිරිපත් කරමිනු ඉස්සරහට ආවේ. ඒ අනුව තමයි මේ කතාව අපි කියාගෙන ආවේ සෝවාන් මාර්ග ඥානයෙන් ප්‍රහාණය වෙන නිස්සත්ත්ව නිජීව පරමාර්ථ ස්වභාව ධර්මියෝ කියලා. ඊළඟට මෙතනදී දර්ශනය කියලා කිව්වේ එතෙක් පැවති අනුමාන ඥානයේ ප්‍රත්‍යක්ෂයක් බවට ස්ථිරවමපත් වෙන නිසා. එතකොට සෝවාන් වලදී මෙහෙම ප්‍රත්‍යක්ෂ වූ ධර්මතාවය තවදුරටත් සියුම් වශයෙන් ප්‍රත්‍යක්ෂ කර ගැනීමම තමයි ඊළඟට භාවනාව තුලදී නැවත නැවත ඒ වරක් ප්‍රත්‍යක්ෂ කරගත්ත දෙයම තමයි නැවත නැවත වරක් ප්‍රත්‍යක්ෂ වීම සිදු කරගන්නේ. හොඳයි. දැන් එහෙමනම් මේ නික්කේප කාණ්ඩය තුල ඡේද 1260 මේක විස්තර කළා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියලා. ඒකේ ඡේද 1161 62 63 තුලදී එක එක ධර්මයක් වෙන වෙනම විස්තර කරන අතරේදී මෙතන අවසාන වශයෙන් කිව්වා ඉමානි තීනි සංයෝජනානි පදේ කට්ටාච කිලේසා තං සම්පයුක්තෝ වේදනක්ඛන්தோ පෙය්‍යාලං විඥානක්ඛන්தோ තං සමුට්ඨානං කාය කම්මං වචී කම්මං මනෝ කම්මං ඉමේ ධම්මා දස්සනේන පහතබ්බා කියලා. එතකොට දැන් මම කතා කරමින් හිටියේ මේ සංයෝජන දුරු වෙන අවස්ථාව ගැන කතා කරලා ඇයි මේ කිලේශයක් ඇදලා ගත්තේ කියලා. ඒ සඳහා අපි අරගෙන බැලුවොත් මෙතනදී කිලේශ කියලා කෙලෙස් 10ක් තියෙනවා. ඒකේ දෘෂ්ටියත් විචිකිච්ඡාවත් දර්ශනයෙන් ප්‍රහාණය වේයයි කියලා අරගෙන තියෙනවා. මේ දස්සනේන පහතබ්බා කියන එක තුල ඊට අමතරව මේ ඉතුරු ධර්ම ටික මේ සියලුම කෙලෙස් වල අපායගාමී ශක්තියක් තියෙනවා නම් අන්න ඒ අපායගාමී ශක්තියත් මේ දර්ශනේන පහතබ්බා කියන කාර්යය තුලදිම ඉටු වෙන වග දැක්වීමට තමයි මේ තදේ කට්ටාච කිලේසා කියන පාඩේ දක්වලා තියෙන්නේ. ඒ බව අට කතාවේ ඉතා පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. එහෙම නැත්නම් මේ
සංයෝජන ගැන කතා කරලා ඇයි මේ අමතර ක්ලේශයක් මෙතන ඇදලා ගත්තේ. මේ කෙලෙස් නිසා යම්කිසි අපායগামী ශක්තියක් ඒ වගේ තියෙනවා නම් මේ දර්ශනයෙන් ප්‍රහාණය වෙන කාර්ය තුරදී ඒකේ අපායগামী ශක්තිය දුරු වෙන වගේ ඉදිරිපත් කිරීමට ඊළඟට මෙතන වචන කීපයක් තියෙනවා මේකත් එක්කම ඉගෙන ගන්න. මේක තදේ කට්ටා. මොකද්ද මේ තදේ කට්ටාච කිව්වේ? එතනදී කතා වෙනවා වචන හතරක් ඇත්තටම අපිට ඉගෙන ගන්න තියෙනවා. තදේ කට්ට, සහජේ කට්ට, පහනේ කට්ට කියලා. තදේ කට්ට කිව්වොත් එක් තැනක ඇති. සහජේ කට්ට කිව්වොත් එක සිතක තියෙන ධර්මතා ටික. පහනේ කට්ට කිව්වොත් එක පුද්ගලයෙක් කෙරෙහි පිහිටි ධර්මතා කියලා අට කතාව විස්තර කරලා දෙනවා. එහෙමනම් අපිට පේනවා එක පුද්ගලයෙකු කෙරෙහි පහනේ කට්ට නම් සහජේ කට්ටත් වෙන්නේ ඒ තුලම තමයි. හරි? ඊළඟට තදේ කට්ට කියන එකම තවදුරටත් ඔක විස්තර කරලා පෙන්නනවා. ඒ කට්ට කියන වචනේනොත් අපි ඒකත් බලමු. ඊළඟට අපි දන්නවා ත්‍රිකය කරද්දිත් අපි ඉගෙන ගත්ත දස්සනේන පහතබ්බා කියලා කිව්වහම අපිට ප්‍රධාන වශයෙන් අකුසල සිත් පහක් සම්පූර්ණයෙන් ප්‍රහාණය වෙනවා. ඒ තමයි ditthිගත සම්පයුක්ත සිත්, අසංකාරික සිත් දෙකයි, සසංකාරික සිත් දෙකයි, විචිකිච්ඡා සිතයි. වෙන විදිහකට කිව්වොත් ලෝභ මූල ditthිගත සම්පයුක්ත සිත් හතරයි, විචිකිච්ඡා සිතයි. මේ සිත් වලින් ditthිගත සම්පයුක්ත සිත අරගෙන බැලුවොත් එහිදී සහජාතව ඇති වෙන ලෝභ, මෝහ, උද්ධච්ච, අහිරික, අනුප්තප්ත කියන ධර්මතා ටික සහජේ කට්ට මට්ටමේ මේ කියන වචනවල අර්ථයත් එක්ක අරන් බලපුවාම එක සිතක එකට පිළිටන සහජාත ධර්ම වෙනවා ලෝභ, මෝහ, උද්ධච්ච, අහිරික, අනුප්තප්ත ආදී වශයෙන් මෙතන තියෙන ධර්මතා පහ. ditthිගත සම්පයුක්ත සිතේ සහජාත ධර්ම. එහෙමනම් ඒක සහජේ කට්ට වශයෙන් සමුච්ඡේද ප්‍රහාණය වෙනවා. එහෙමනම් ඊට අමතරව තියෙන අවශේෂ කෙලෙස් සහ විචිකිච්ඡාව පහානේ කට්ට හැටියට යන්න ඕනේ. ඒ කියන්නේ මේ පුද්ගලයා කෙරෙහි තියෙන තවත් ධර්මතා ඒක එතකොට ප්‍රහාණය වෙන්න ඕනේ පහානේ කට්ට කියන ස්වභාවය යටතේදී. ඒ වගේම තමයි ditthිගත සම්පයුක්ත සසංකාරික සිත් දෙක අරගත්තොත් ලෝභය, මෝහය, තීනය, උද්ධච්චය, අහිරික, අනුප්තප්ත කියන ධර්මතා හයම සහජේ කට්ට වශයෙන් ප්‍රහාණය වෙන්න ඕනේ අතරේදී අවශේෂ කෙලෙස්, දෘෂ්ටි කෙලෙස් ටික සහ විචිකිච්ඡා කියන ටික පහානේ කට්ට යටතේදී සමුච්ඡේද ප්‍රහාණය වෙන්න ඕනේ කියන කාරණාව. සමුච්ඡේද නෙමෙයි එතනදී ඒ අවශ්‍ය විදිහට අපායগামী ශක්තිය හෝ දුර වෙන්න ඕනේ කියන අදහස මේ වචන තුල අට කතාවේ වෙන වෙනම විස්තර කරලා ඉදිරිපත් කරනවා. ඊළඟට යම් තැනක දිට්ඨිය නැති වුණා නම් විචිකිච්ඡාවට එතන ඉඩක් ඇති වෙන්නේ නැහැ. ඊළඟට මෙතන තදේ කට්ට, සහජේ කට්ට, පහනේ කට්ටට අමතරව අටුවාව ඉදිරිපත් කරපු අනිත් එක තමයි ඒ කට්ට කියන එක. ඒ කට්ට කිව්වේ එක් සිතක හෝ එක් පුද්ගලයෙක් කෙරෙහි හෝ ඇති වෙන ස්වභාවයක් ගැන කතා කළා නම් එතනදී ඒ කට්ට කියන වචනේත් භාවිතා කරලා තියෙනවා. වැඩි විස්තර ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ධම්මසංගණී අටුවාවේ 393 සිංහල පොතේ පිටුවේ මේ විස්තර දීර්ඝව ඇවිල්ලා තියෙනවා. හොඳයි. එහෙමනම් මේ විදිහට අපි බැලුවා තදේ කට්ටාච කිලේසා කියන එකේ ඇයි ඒ විදිහට ඒක විස්තර කළේ කියලා. ඊළඟට අපි බැලුවොත් තං සම්පයුක්තෝ වේදනක්ඛන්தோ කියලා මේ නාමස්කන්ධ හතර දුන්නේ ඇයි? සම්ප්‍රයුක්ත හැටියට විස්තර කිරීමක් ඇයි උනේ? තදේ කට්ට වූ හෝ එයින් අන්‍ය වූ හෝ ඒ කෙලෙස් 8 සමග සම්ප්‍රයුක්ත වූ. අන්න බලන්න. එතකොට අපිට එකවරටම නොපෙනුනත් ඒ බාහිරව තියෙන අනිකුත් කෙලෙස් ටිකත් අරගන්න ඕන නිසා තමයි එතනදී මේ විදිහට අරගෙන මේ සම්ප්‍රයුක්ත ධර්ම විදිහෙන් තියෙන අනිකුත් කෙලෙස් වෙන වෙනම ගොනු කරලා අට කතාව තුළ පෙන්නලා තියෙන්නේ. මේ විදිහට ඉතිරි කෙලෙස් ධර්ම 8ක් ගැනම ලෝභය, දෝෂය, මෝහය, මානය, තීන, උද්ධච්ච, අහිරික, අනුප්තප්ත කියන කෙලෙස් ධර්ම 8 සඳහාම ඒ තැන යෙදෙන තදේ කට්ට, සාජේ කට්ට ආදී වශයෙන් වෙන ධර්මතා ටික වෙනම සංප්‍රයුක්ත ධර්ම හැටියට මෙතන පෙන්වනවා. ඒ කියන්නේ තදේ කට්ට ධර්ම ටික. ඒ විදිහට පෙන්නලා තමයි එතන ඒ අර්ථකථනය පූර්ණව අරන් දුන්නේ. ඊට අමතරව මේ කියන ධර්මතා නිසා කාය කම්මං, වචී කම්මං, මනෝ කම්මං කියන අපි දන්නවා කම්මද්්වාර. එතකොට මේ කම්මද්්වාර වශයෙන් පවා ඇති වෙන යම් ධර්මයක් තිබ්බනම් ඒක මේ දස්සනේන පහතබ්බා තුලදී අයින් විය යුතුයි කියන කාරණාව තමයි උලුප්පා දක්වා තියෙන්නේ. ඊළඟට මේ එක එක ඡේද ඊළඟට අරගෙන බැලුවොත් ඡේද 1261 තුල විස්තර වෙනවා සක්කාය දිට්ඨිය කියන කාරණාව.
එතනදී මොකද්ද මේ සක්කාය දිට්ඨිය කියලා කිව්වේ? අපිට මේක කීප වතාවක් අපි දැන් කතා කළා. ඉද අසුතවා පුතග්ගනෝ අරියාණං අදස්සාවි අරිය ධම්මස්සාකෝ විදෝ අරිය ධම්මේ අවිනීතෝ ආදී වශයෙන් ඒක විස්තර කරලා ඒ එතන තියෙන ස්වභාවය අසෘතවත් පෘථග්ජනයා සතු ස්වභාවය විස්තර කරලා එවැනි ස්වභාවයක ඉන්න පුද්ගලයා සතු ඒව රූපා ඒව දිට්ටි ගහනං දිට්ටි කාන්තාරෝ ආදී වශයෙන් ඒ දෘෂ්ටිය තුල අතරමං වෙන ආකාරය පොඩි හෝ දෘෂ්ටියක් කෙනෙක් තුල ඇති වුණොත් ඒ තුල එයා ඉඳගත්තොත් අවසානයේදී දිට්ටි කාන්තාරයක අතරමං වෙන ආකාරය දක්වා ඒක වැඩෙන හැයුරුත් ඒ විස්තර වෙලා ඒ කොයි පැතිවලට ඒ දෘෂ්ටිය යනවද කියන එක දීර්ඝ වශයෙන් එතන විස්තර වෙලා තියෙනවා වචන ගොඩාක් යොදාගෙන. ඒ එක වචනේ අපි තේරුම් මෙතනදී අරන් බැලුවේ නැතත් අපි මේකේ පොදු අර්ථය අරගෙන බැලුවොත් මෙහිදී පෘථග්ජනයාගේ ස්වභාවය හඳුන්වලා දීලා තියෙනවා අශෘතවත් පෘථග්ජනයා කියලා. එතකොට මේ අකුසල පැත්ත කතා කරද්දී පෘථග්ජනයෙක් ගැන කතා කරද්දී අශෘතවත් පෘථග්ජනයා විස්තර කිරීමේදීම තමයි මේ කාරණා ආකාර යොදාගෙන තියෙන්නේ. බැරි වෙලාවක්වත් පෘථග්ජනයා ශ්‍රුතවත් වුණා නම් ඔහු හඳුන්වලා තියෙන්නේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා කියලා. හරිද? එතකොට මේ අශෘතවත් පෘථග්ජනයාගේ ලක්ෂණ මොනවද? ආර්යයන් නොදක්නා සුළු වූයේ. ආර්ය ධර්මයේහි අකෝවිද වූයේ. අදක්ෂ වූයේ. ආර්ය ධර්මයේහි අවිනීත වූයේ. ඊළඟට සත්පුරුෂ ධර්මයන් නොදක්නාසුළු වූයේ සත්පුරුෂ ධර්මයේහි අකෝවිද වූයේ සත්පුරුෂ ධර්මයේහි අවිනීත වූයේ ආදී වශයෙන් මේ කියන අශෘතවත් පෘථග්ජනයාගේ විස්තරය ඉදිරිපත් කරලා තියෙනවා. මේකේ තව මේ ඊළඟට එක විස්තරත් තවත් අට කතාව විස්තර කරනවා මම ඒ තරම් දුරකට ගියේ නැහැ. මෙහෙම වුණාම මොකද වෙන්නේ? මේ කියන අශෘතවත් පෘථග්ජනයා වෙන්නේ මේ කියන දෘෂ්ටි විපල්ලාසයක පැටලෙනවා. මොකද්ද දෘෂ්ටිය වෙන්නේ? රූපේ වේදනාව සංඥාව සංකාරය විඥානය කියන ධර්මතා පහ යටතේ එකක් කෙරෙහි රූපය ආත්මයයි ගන්නවා. ඒ කියන්නේ රූපය ගැන කතා කරනකොට රූපය ආත්මයයි ගන්නවා. රූපං අත්තතෝ සම්නුපස්සති. ආත්මේ රූපවත් කොට අර ගන්නවා. රූපවන්තං වාත්තාන. එහෙම නැත්නම් ආත්මයේහි රූපය කියලා හිතා ගන්නවා. අත්තනීවා රූපං. එහෙම නැත්නම් රූපේහි ආත්මය කියලා අර ගන්නවා. රූපස්මින් වාත්තාන. මේ ආදි වශයෙන් මේ එක උදාහරණක් සහිතව ඒක දීලා තියෙනකොට මේ අශෘතවත් පෘථග්ජනයා මෙන්න මේ විදිහට ඒ ස්වභාවය වැරදි ආකාරයෙන් දකින්නවා කියලා විස්තර කරලා පෙන්නනවා. ඉතින් මේක මට හදනකොට මට තේරුනේ මේ අශෘතවත් පෘථග්ජනයා කියන කොටට මාවත් වැටෙනවා කියන අදහස. මොකද මේ කියන කාරණා බැලුවොත් දැන් උදාහරණයක් හැටියට අපේ ගෙදරට ඉස්සර කවුරු හරි යාළුවෙක් ආපු වෙලාවක මම කතා කරලා පෙන්නනවා ආයෙත් මේ ඉන්නේ අපේ අම්මා කියලා මම අම්මව පෙන්නනවා මේ ඉන්නේ අම්මා. එතකොට දැන් එතන මොකද්ද උනේ? රූපං අත්තතෝ සමනුපස්සති. මේ අම්මා කියලා මම මේ පෙන්නපු රූපයම දෙයිතයි ඉතින් අම්මා. ඉතින් එතකොට ආයේ කතන්දර දෙකක් නැහැ. ඒ සුද්ධ රූපයම අම්මා. හරි? එතකොට රූපං අත්තතෝ සමනුපස්සති හැටියට මම ඒක අරන් තියෙනවා. ඊළඟට පසු කාලයකදී අම්මා නැති වෙච්ච වෙලාවේ අපේ ගෙදරට ආපු ඒ යාළුවන්ට මම පෙන්නුවේ මේ අම්මගේ මිනිහ. අම්මගේ මිනිහ. එතකොට කො අම්මා? අන්න. රූපස්මින් වාත්තාන. හරි? අම්මගේ මිනිහ මේ නම් අම්මා මෙතන නැහැ. ගිහිල්ලා. මෙන්න මේ විදිහට අපිත් මේ ධර්මතා තුළ ඒ විදිහටම ගොඩ ගැහෙනවා නේද කියලා හොඳට හිතලා බලන්න පුළුවන්. එහෙම වුණොත් අපි වුණත් මේ කොටුව ඇතුළෙම නේද ඉන්නේ කියන කාරණාව. වෙනසකට තියෙන්නේ අපි යම් පැති වලින් පොඩ්ඩක් ධර්මයේ අහලා තියෙනවා තමයි. නමුත් ඒ අපේ එදිනදා ක්‍රියාකාරකම් අතරේදී අපි නැවත මේවට වැටෙන්නේ නැද්ද? මේක අපිට ප්‍රත්‍යක්ෂ වෙලා නැහැ කියන එක සහසුද්ධෙන් පේනවා. එහෙමනම් දැන් උදාහරණ අරගෙන බැලුවොත් මේ රූපේම ආත්මය. හරි. එතකොට ඒ ආදි වශයෙන් මුළු සුද්ධ රූපයම තමයි ආත්මය. ඊළඟට ආත්මේ රූපවත් කොට අරගත්තා. හරි. ඒකට උදාහරණයක් දීලා තියෙන්නේ සෙවණ ඇති රුකක්. එහිදී අරූපය තමයි ආත්මය හැටියට අරගත්තේ. හැබැයි මේ ආත්මය රූපවත් වෙලා තියෙනවා. ඊළඟට ආත්මේහි රූපය කියලා ගත්තොත් ඒ කියන්නේ සුවඳ මේ සුවඳ තියෙන්නේ මලේ. එතකොට අන්න ඒ වගේ කතන්දරයක්. ඊළඟට ඒ වගේ මේක ටිකක් ගැඹුරුයි. මේක විස්තර කරන්න ගියොත් සමහර ලාට මටත් පැටලෙනවා. මේක
හිමින් ඉඳගෙන නිවි හැනහිල්ල තේරුම් ගත යුතුම ස්වභාවයක් හැටියටයි මට පෙනී ගියේ. ඊළඟට මේක තවත් අටකතාව විස්තර කරලා පෙන්නවා මේ කියන ආකාරයෙන් මේක 20ක් හැදෙන විදිහ. රූපයට, වේදනාවට, ඊළඟට සංඥා සංකාර විඥාන ආදී වශයෙන් ඇවිල්ලා මේක 20 ආකාරයක් වෙනවා. එහෙකට 4 බැගින් 5ට 20යි කියන මායක පොඩක් වෙනස් ආකාරයකට දක්වලා තියෙනවා. මොකද මට මේකෙන් මම උත්සාහ කළා අර සාස්වත උච්ඡේද දෙකට මේක ගොනු වෙන ආකාරය පෙන්න ගන්න ඕන නිසා. ඊළඟට මේ කියන එකේදී මේක පළමුව විස්තර කළා මේ රූපං අත්තතෝ සමනුපස්සති කිව්වහම මුළු සුද්ධ රූපේම තමයි ආත්මය කියලා කිව්වේ. ඊළඟට පෙන්නපු හත තුල පෙන්නවා අරූපේම ආත්මයයි කියලා. ඒ අදහස ඉදිරිපත් කළා. ඊළඟට පෙන්නපු 12 ආකාරය තුල ඒ කියන්නේ වේදනාවන්තං වාත්තානං අත්තනිවා වේදනං වේදනාය වාත්තානං කියන ධර්මතාව තුන වේදනාවට අනුරූපවත් සංඥාවට අනුරූපවත් සංකාරයට අනුරූපවත් විඥාණයට අනුරූපවත්. එතකොට එකකට 3 ගානේ ඉතුරු නාමස් ධර්මතා ඔක්කොම 4යි. 4ට එක්ක වුණාම 12යි. එතනදී රූපාරූප මිශ්‍රව එතන කතා කරලා තියෙනවා ගැට කතාව විස්තර කරලා දෙනවා. මේ විදිහට මේක එක වෙලාවකට අපි සුද්ධ රූපයාත්මයයි කියනකොට තව වෙලාවකදී අරූපයාත්මයයි හැටියට අරගෙන තවත් වෙලාවකදී මේ දෙක මිශ්‍රාමින් කරගෙන අරගෙන අපිත් මේ තුල පැටලිලා ඉන්න අතරේදී මේක කොහොමද සාස්වත උච්ඡේද වෙන්නේ මේ නිල් පාටින් පාට කරලා තියෙන ටික උච්ඡේද දෘෂ්ටි හැටියට පෙන්වනවා විභව දෘෂ්ටි හැටියට ඒ අනුව මේ 20 තුල විභව දෘෂ්ටි පහක් තියෙනවා කියලා අටුවාව පෙන්වා දෙනවා ඊට අමතරව මෙතන තියෙනවා සාස්වත දෘෂ්ටි 15ක් තියෙනවා කියලා. ඒ කියන්නේ භව දෘෂ්ටි හැටියට ඒක තියෙන්නේ රූපවන්තං වාත්තානං අත්තනිවා රූපං රූපස්මින් වාත්තානං කියලා මේ දුබුරු පාටින් දාලා තියෙන ටික. ඊට අමතරව මේ යටම තියෙන 12 ආකාරයක්. ඒ ටික ඔක්කොම භව දෘෂ්ටි හැටියට එහෙම නැත්නම් සාස්වත දෘෂ්ටි හැටියට තමයි අටුවාව විස්තර කරලා තියෙන්නේ. කවුරු හරි මේ ගැන වැඩි විස්තර බලනවා නම් ධම්මසංගණී අතසාලනී අටුවාවේ සිංහල පොතේ පිටුව 401කින් තමයි මම මේ විස්තර හොයාගත්තේ. වැඩි දුර විස්තර කියවලා බලන්න පුළුවන්. ඒ විදිහට ඒක යද්දි ඒ දිට්ඨිය සක්කාය දිට්ඨිය විස්තර කරන අටුවාවෙන් උපුටාගත්ත තැන් කිහිපයක් තමයි මම විස්තර කරලා පෙන්නුවේ. ඊළඟට අපි ගත්තොත් සක්කාය දිට්ඨි විචිකිච්ඡා. ඊළඟට විචිකිච්ඡාව අරගෙන බැලුවොත් නික්කේප කාණ්ඩය තුල එතනදී විචිකිච්ඡාව ඉදිරිපත් කරනවා සත්තරික ශාස්ත්‍රූත්වය කෙරෙහි සැක කරනවා ධම්මේ කංකති ධර්මයේ කෙරෙහි සැක කරනවා මේ আদি වශයෙන් අට තැනක් ගැන සැක කරන ආකාරය එතන විස්තර කරනවා එවැනි අට තැනක් තුල පවත්නා සැකය කංකා කංඛායනා කංඛායිකත්තම් විමති විචිකිච්ඡා ආදී වශයෙන් වචන රාශියක් භාවිතා කරලා මේ කියන අටතැන පිළිබඳව වන විචිකිච්ඡාව ඒකේ විස්තර කරලා පෙන්නනවා මෙන්න මේක තමයි අපිට විචිකිච්ඡාව හැටියට යෙදෙන්නේ කියලා. එතකොට මේ විචිකිච්ඡාව කියන එකත් මේ අපිට නීවරණ ඇති වෙන්නට හේතු වෙන ප්‍රධාන පැත්ත තමයි මට මතක විදිහට මෙතන අරංකත කරලා තියෙන්නේ. ඔව් හරි. එතනදී විස්තර වෙන්නේ විචිකිච්ඡාව කියන එක අරමුණු නිශ්චය කර ගැනීමෙහි අසමර්ථතාවයෙන්. එතකොට ඒක හරිය පිළියම් කරන්න බැරි අසාධ්‍ය දුස්සාධ්‍ය වෙච්ච ලෙඩක් විදිහට සැක කිරීම ලක්ෂණ කොට තියෙන ධර්මයක් හැටියට තමයි සඳහන් වෙලා තියෙන්නේ. ඊළඟට අපි මතක තියාගන්න ඕනේ මේ විචිකිච්ඡාව කියන එක එදිනෙදා ජීවිතයත් එක්ක ගලපලා බැලුවොත් මේක දෙආකාරයි කියලා අපි දන්නවා. එකක් තමයි නීවරණ විචිකිච්ඡාව. ඒ තමයි අර කලින් රූපරාමුයි පෙන්වන්නේ බුද්ධ ආදී අටතැන පිළිබඳව වන සැකය. එහෙම නැත්නම් ප්‍රතිරූපක විචිකිච්ඡාව සර්වඥ වූ අන්‍යයන්ට මේක මේකදයි මේක කොහොමද අරකද මේකද කියලා ඇති වෙන සැකය. හිත වහිනවද? ඒ ආදි වශයෙන් අපිට එදිනෙදා ජීවිතයේ ඇති වෙන සැකයකුත් තියෙන්න පුළුවන්. එතකොට මෙහිදී මේ දස්සනේන පහතබ්බා කියන මාතෘකාව යටතේ කතා කරද්දී අපි අරගන්න මෙන්න මේ නීවරණ විචිකිච්ඡාව කියන කාරණාව. ඊළඟට මොකක්ද මෙතන මේ අටතැන කියලා කතා කළේ කොහොමද මේ අටතැනක විචිකිච්ඡාවක් අපිට ඇති වෙන්නේ? උදාහරණයක්. අපිට ශාස්ත්‍රුන් වහන්සේ පිළිබඳව අපිට සැකයක් තියනවාද? අපිට හිතෙන්න පුළුවන් නෑ කියලා. හරි? නමුත් ඒක විස්තර කරලා දෙනවා. කෙනෙකුට ඇති වෙන්න පුළුවන් කියලා සර්වඥයන් වහන්සේගේ රූපකාය ගැන හෝ ගුණස්කන්ධය ගැන හෝ යම් කෙනෙකුට සැකයක් ඇති වෙන්න පුළුවන් පොඩි
සැලීමක් ඇති වෙන්නට පුළුවන් කියලා. එහෙම වුණාම මොකද වෙන්නේ? දෙතිස් මහා පුරුෂ ලක්ෂණයතු ශරීරයක් ඇත්තෙකු ඉන්න පුළුවන්. ආදී වශයෙන් එහෙම නැත්නම් තුන් කාලයටමයි සියල්ල දත හැකි ඥානයක් තියෙන්න පුළුවන්. ඔහොම තියන අය ඉන්නවද? ආදී වශයෙන් කෙනෙක්ට ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. එවැනි සැකයක් ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි ඇති වුණොත් මොකද වෙන්නේ? තමන්ගේ සිත කලඹ ගන්නේ නැතුව පැහැදෙන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. එතකොට සිත කැළඹෙනවා. සිත කැළඹෙනකොට පැහැදීම් මාත්‍රය ශ්‍රද්ධාව උපදවා ගන්නට බැරි වෙනවා. ශ්‍රද්ධාව උපදුන්නේ නැතිකොට එතනින් එහාට තියෙන කිසිම ධර්මයක් හරියකට ගොඩ නැගින්නේ නැති වෙනවා. එහෙමනම් නීවරණ ධර්ම වලට මූලික පැත්තක් වෙන්න ඒක හේතු වෙනවා. ඒ ආදි වශයෙන් ඊතුරු ධර්මත් මේ ගැන කතා කරන්න පුළුවන්. ධම්මේකංගති කිව්වම කොහොමද වෙන්නේ? ඒ විදිහට ඒ තැන කොහොමද අපිට ඒ සැක ඇති වෙන්නේ කියන එක අටුවාවෙන් විස්තර කරලා තියෙන කොටසක් තමයි මම මේ රූපරාම වලට දාලා තියෙන්නේ. ඊළඟට සික්කාය කංකති. මේ ශික්ෂාව. ඔය කියන සීල සමාධි ප්‍රඥා කියන ශික්ෂාව තුල ගිහිල්ලා මෙහෙම ඵලයක් අපිට ගන්න පුළුවන්. ඔය කිව්වට ඔහම වෙනවද? ආදි වශයෙන් කෙනෙක්ට ඇති වෙන සැක. ඊළඟට පුබ්බන්තේ කංකති. හරි අපේ අතීත භවවල අතීතයේ ස්කන්ධයන්ගේ ඇතිවීම. එහෙම එකක් වෙන්න පුළුවන්ද? හරි එතකොට ඒ ස්කන්ධ පැවැත්ම ස්කන්ධ ආයතන ධාතුන්ගේ පැවැත්ම මේ විදිහට අතීතයේ තිබුණාද? හරි එහෙම තිබිච්ච නිසා මේ විදිහට වුණාද? හරි එහෙම නැත්නම් මේ විදිහට තියෙන එක ඉදිරියටත් මෙහෙම වෙනවද? ආදි වශයෙන් ඇති වෙන සැක ගැන තමයි මෙහිදී විශේෂයෙන් උපුටා දක්වා තියෙන්නේ. ඊළඟට අවසාන වශයෙන් එහි දක්වන්නේ ඉදප්පච්චේතා පටිච්චසමුප්පන්නේසු ධම්මේසු කංකති පටිච්චසමුප්පාදේ ධම්මේ පිළිබඳ වූ සැකය. හරි මෙහෙම පටිච්චසමුප්පාද ධර්මයක් මේ විදිහට තියෙන්න පුළුවන්ද? හරි ජාතිපච්චය ජරා මරණ ආදී වශයෙන් කියන කතන්දර ඇත්තද? ඔය ආදී වශයෙන් තියෙන කාරණා තමයි ධම්මසංගණී අටුවාවේ 402 පිටුව තුල ලස්සනට විස්තර කරලා දීලා තියෙන්නේ. ඊළඟට තුන්වෙනිව විස්තර කරලා තිබුණේ සීලබ්බත පරාමාසය ගැන. එතනදී කතා කරලා තියෙනවා හිතෝ බහිද්දා සමන බ්‍රාහ්මනානං සීලේන සුද්ධි වතේන සුද්ධි සීලබ්බ වතේන සුද්ධීති යා ඒව රූපාදිත්‍ති. මේ විදිහට එතන විස්තර කරලා තියෙනවා. සීලයෙන් බාහිර ශාසනවල ඉන්න ශ්‍රමණ බ්‍රාහ්මණයන් සීලයෙන් සුද්ධි. ඒ කියන්නේ ඒගොල්ල අනුගමනය කරන සීල ප්‍රතිපදාවෙන් සුද්ධියක් ලැබෙනවා, විසුද්ධියක් ලැබෙනවා කියන අදහසක දැඩිව ඉඳීම. හරි ඒ කියන්නේ මේ බාහිර ශාසනවල ශ්‍රමණයන් ඒගොල්ල ගැන කතා කළොත් ඒගොල්ල ඒ තමන් ඉන්න සීලයෙන් අපිට සුද්ධිය ලැබෙනවා කියන දැඩි ග්‍රහණය තුල ඉන්න ස්වභාවයක්. වතේන සුද්ධි. සීලෙන් විතරක් නෙමෙයි ඒ රකින්න වෘත වලින් ගෝවෘත කුකුරු වෘත ආදී වශයෙන් ඒ රැක සීලයක් තිබෙනවා නම් ඒ එසේ සිටීම එසේ වෘත රැකීම තුල ඒ දේ වෙනවයි කියන කතන්දරේ. සහ ඒ දෙකෙන්ම ඒක වෙන සීලබ්බතේන සුද්ධීති. ඒ දෙකෙන්ම ඒක වෙනවයි කියලා ආදී වශයෙන් දැඩිව ග්‍රහණය කරගන්න ස්වභාවයක් තමයි සීලබ්බත පරාමාස කියලා එතන හඳුන්වලා තියෙන්නේ. මේ විදිහට අරගත්ත ප්‍රධාන කාරණා තුන ඒ සංයෝජන ධර්ම තුන තමයි මේ දර්ශනයෙන් ප්‍රහාණය වෙනවා කියලා මේ ඡේද හතරක් පුරාවට විස්තර කරලා ඉදිරිපත් කරලා පින්නුවේ. එහෙමනම් මේක ඒ විදිහට පළවෙනි පදයේ නික්කේප කාණ්ඩේ විස්තර කරලා ඊළඟට 1264 ඡේද තුල දෙවෙනි පදය විස්තර කරනවා. කතමේ ධම්මා න දස්සනේන පහතබ්බා. දර්ශනයෙන් පහල කටයුතු නොවන ධර්මයෝ මොනවද කියලා. දැන් මේක දුක් ත්‍රිකයත් එක්ක පටල ගන්න එපා. දුකයකදී හැම වෙලාවෙම අපි කතා කළේ උක්ත වෙන කාරණිය උක්ත පැත්තට අරගත්තා. ඊටු සියලු කාරණා අනුක්ත පැත්තට දාලා කතා කළා. ඒ විදිහට මෙතන කතා කරන්නේ කතමේ ධම්මා න දස්සනේන පහතබ්බා කියලා. එහෙමනම් ඒ න දස්සනේන පහතබ්බා වෙලදී තේ ධම්මේට අපිටවා අවශේෂා. එතකොට තේ ධම්මේ කියලා මෙතන කිව්වේ අර කලින් කතා කරපු සංයෝජන ධර්ම තුන. ඒ ටික හැර අවශේෂා කුසල කුසලාව්‍ය කතා ධම්මා කාමාවචර රූපාවචර අරූපාවචර අපරියාපන්නා වේදනක්ඛන්தோ පෙය්‍යලං විඥානක්ඛන්தோ සබ්බංච රූපං අසංකතාච ධාතු මේ ධම්මා න දස්සනේන පහතබ්බා. ඒවා මේ දර්ශන කෘත්‍ය තුලදී ප්‍රහාණය වීමක් අවශ්‍ය වෙන්නේ නැහැ කියන එක හෝ ප්‍රහාණය නොකළ යුතුයි කියන එක හෝ එතන කතා කරනවා. එහෙමනම් මේ ගැන කතා කරද්දී අපි පොඩි
පැහැදිලි කර ගැනීමක් කරන්නට ඕනේ. මේ කතා කරන ධර්මතා දර්ශන භූමියේදී ප්‍රහාණය වෙන ධර්මතා සහ දර්ශන භූමියේදී ප්‍රහාණයක් අවශ්‍ය නොවන ධර්මතා කියන කාරණය කතා කරද්දී ප්‍රහාණය වෙන ධර්මතා ගැන කතා කරනකොට අපිට කතා කරන්න පුළුවන් සමුච්ඡේදව ප්‍රහාණය වෙන ධර්මතා වගේක් තියෙනවා. සක්කාය දිට්ඨි, සීලබ්බත පරාමාස, විචිකිච්ඡා කියලා. ඒ වගේම දර්ශන භූමියේදී ප්‍රහාණය සමුච්ඡේදව ප්‍රහාණය නොවන ධර්මතා වගේක් තියෙනවා. එහෙමනම් එහිදී ප්‍රහාණය වෙන්නේ අපායගාමී ශක්තිය විතරයි. හරිද? ඊළඟට දැන් දර්ශන භූමියේදී ප්‍රහාණය වෙන කොටස ඒ විදිහට බෙදලා පෙන්වන්න පුළුවන් වගේම දර්ශන භූමියේදී ප්‍රහාණය නොවන කොටසත් අපිට පෙන්වන්න පුළුවන්. එහෙමනම් දර්ශනයෙන් ප්‍රහාණය වෙන්නේ නැත්නම් ඊටු කොටස භාවනාවේදී ප්‍රහාණය වෙන කොටසක් තියෙනවා. එතකොට අර දර්ශනයෙන් ප්‍රහාණය වෙන ධර්මතා අතරේදී අපායගාමී ශක්තිය පමණක් ප්‍රහාණය වෙලා තිබිච්ච ධර්මතාවල ප්‍රහාණය නොවි යම් කොටසක් තිබුණා නම් ඒ කොටස මේ භාවනා භූමියේදී ප්‍රහාණය වීමට එකතු වෙනවා. අන්න ඒක මතක තියාගන්නට ඕනේ. එහෙමනම් ඒ තුල ඊතුරු සංයෝජන සියල්ලම භාවනාවේදී ප්‍රහාණය වෙනවයි කියලා අපිට යොදා ගන්න පුළුවන්. ඔය අතරේදී තවත් කොටසක් මේකට එකතු වෙනවා කිසිම ප්‍රහාණයක් අවශ්‍ය නොවන ධර්මතා කියලා. එහෙම කොටසකුත් මේකට එනවා. උදාහරණයක් හැටියට ගත්තොත් කුසල, චතුභූමික කුසල. හරි? චතුභූමික විපාක, ක්‍රියා, රූප, නිර්වාණ මේ ආදි වශයෙන් තියෙන අනිකුත් පරමාර්ථ ධර්මතා ටික ප්‍රහාණයක් අවශ්‍යතාවයක් දකින්නේ නැති ඒවා. අපිට ප්‍රහාණය කරන්න වෙන්නේ අකුසල ධර්මතා ටික. එතකොට මේ අකුසල ප්‍රහාණය කිරීම ක්‍රම දෙකකට වෙනවා. දර්ශනයෙන් ප්‍රහාණය වෙන කොටසක් තියෙනවා. භාවනාවෙන් ප්‍රහාණය වෙන කොටසක් තියෙනවා. එහෙමනම් අකුසල ධර්ම ටික එහෙම ප්‍රහාණය වෙද්දී අනිකුත් ධර්මතා ප්‍රහාණය නොවන කොටස හැටියට තියෙනවා. එතකොට මේ දුක පිට්ටි දුක්ඛයේ මේ දුක මාත්‍රිකා මේ විස්තර කරගෙන යද්දී මේ පළවෙනි යුගලය සහ දෙවෙනි යුගලය ගැන අපි සාකච්ඡා කරද්දී මෙන්න මේ සටහන මේ විදිහට බෙදා දැක්වීමේ සටහන හොඳට හිතේ ඇඳිලා තියෙන්න ඕන නැත්නම් මේක පටිවෙනවා. මෙන්න මේ විදිහටයි මේක ධර්මතා ගොනු වෙන්නේ කියන කාරණාව මතක තියාගන්නට ඕනේ. හොඳයි. එහෙමනම් දැන් අපි ගිහිල්ලා බලමු මේ කතා කළේ අපි නික්කේප කාණ්ඩයේ මූලික කරගෙනනේ. අපි අට කතා කාණ්ඩයට ගිහිල්ලා බැලුවොත් අට කතා කාණ්ඩයේ මේ ගැන කතා කරනවා කතමේ ධම්මා දස්සනේන පහතබ්බා පළවෙනි පදය සෝවාන් මගින් ප්‍රහාණය කටයුතු ධර්ම මොනවද කියලා කතා කරන තැන ඒක දෙකට බෙදලා පෙන්වන්නේ. ඒකාන්ත වශයෙන් සහ අනේකාන්ත වශයෙන්. ඒකාන්ත වශයෙන්ම ප්‍රහාණය වෙන ධර්ම හැටියට පෙන්වුවා. චත්තාරෝ ditthිගත සංපයුක්ත චිත්තුප්පාදා විචිකිච්ඡා සහගතෝ චිත්තුප්පාදෝ ඉමේ ධම්මා දස්සනේන පහතබ්බා. එතකොට එතන අරගත්තේ ditthිගත සංපයුක්ත සිත් 4යි විචිකිච්ඡා සහගත සිතයි. ඒක දර්ශනයෙන් ප්‍රහාණය වෙනවයි කියලා. එතකොට ඒ සිත් පහ තමයි ඒකාන්ත වශයෙන් ප්‍රහාණය වෙන ධර්ම හැටියට උපුටා දැක්ුවේ. ඊළඟට අනේකාන්ත හැටියට පෙන්නනවා චත්තාරෝ ditthිගත විප්පයුක්ත ලෝභ සහගත චිත්තුප්පාදා ද්වේ දෝමනස්ස සහගත චිත්තුප්පාදා ඉමේ ධම්මා සියා දස්සනේන පහතබ්බා සියා න දස්සනේන පහතබ්බා. එහෙමනම් අනේකාන්ත කොටස අපි හැමදාම ඉගෙනගෙන තියෙනවා. අනේකාන්ත කොටසෙදී ඇයි ඒක අනේකාන්තයි කියලා වැටුනේ? එක ආකාරයකින් නෙමෙයි වෙනත් ආකාරවලිනුත් එහිට බලපෑම් ඇති වෙන නිසා ඒ කී ප්‍රහාණයට උදව් ලැබෙන නිසා ඒවා අනේකාන්ත හැටියට ගොනු වෙනවා. එහෙමනම් මෙහිදී චත්තාරෝ ditthිගත විප්පයුක්ත චිත්තුප්පාදා සහ ද්වේ දෝමනස්ස සහගත චිත්තුප්පාදා කියලා කිව්වහම එහි තියෙන අපායගාමී ශක්තිය තමයි මෙහි නැති වෙන්නේ කියලා අපි අර කිලේශ ගැන කතා කරද්දී කලින් රූප රාමු වල අපි ඒ ගැන කතා කළා. හොඳයි. මෙහිදී එහෙනම් තව එක දෙයක් මතක තියාගන්න ඕනේ. දැන් මේ ඒකාන්ත හා කියලා ගොනු කරපු තැන බලන්න තව සැඟවිලා තියෙන එක ධර්මතාවයක් තියෙනවා. ඒකත් උපුටා දැක්විය යුතුයි. දැන් මෙතන සිත් කීයක් ඔක්කොම අරන් තියෙනවද? චත්තාරෝ ditthිගත සංපයුක්ත චිත්තුප්පාදා. එතන ditthිගත සංපයුක්ත සිත් 4යි. විචිකිච්ඡා සහගත එකයි 5යි. අනේකාන්ත කොටි චත්තාරෝ ditthිගත විප්පයුක්ත ලෝභ සහගත චිත්තුප්පාදා. එතන චත්තාරෝ කියවම 4යි. ද්වේ දෝමනස්ස සහගත චිත්තුප්පාදා. එතන 2යි. එතකොට 4යි 2යි 6යි. අනේකාන්ත පැත්තෙන් 6යි. ඒකාන්ත පැත්තෙන් 5යි 11යි.
සිත් 11ක් මෙතන කතා කරලා තියෙනවා. නමුත් අපි දන්නවා අකුසල සිත් ඔක්කොම 12ක් තියෙනවා. එහෙනම් කවුද මෙතෙන්ට ආවේ නැත්තේ? ඇයි එයා ආවේ නැත්තේ? මම හිතනවා හැමෝම මේක මේ දුක මාතිකා හෝ අඩු ගානේ තික මාතිකා හරි කරලා තියෙන නිසා ඒකට උත්තරයක් දෙන්න බලන්න. උද්දච්ච සහගත සිත උද්දච්ච සහගත සිත දුබල සිතක්. ලකුණු භාගයයි දෙන්නේ. හරි ආපු නැති සිත උද්දච්ච සහගත සිත තමයි. ඒක ආවේ නැත්තේ ඇයි කියන එකට දීපු උත්තරේ නම් වැරදි. වෙන කෙනෙක් උත්සාහ කරලා බලන්න. එහෙම නැත්නම් නැවත හිතලා උත්සාහ කරලා බලන්න. යම් කිසි යාවක් ඇති කරන්න බැරි නිසා. ප්‍රතිසන්දීපාක බැරි නිසානේ ප්‍රතිසන්දීපාක දෙන්නේ නේ උද්දච්ච සම්ප්‍රයුක්ත. අපුයිනේ අපි මේ ප්‍රතිසන්දි ගැන නෙමෙයි කතා කරන්නේ. ප්‍රහාණයක් ගැන. අපි මේ කතා කරන්නේ දස්සනේන පහතබ්බා සහ දර්ශනයෙන් එතකොට දස්සනේන පහතබ්බා එතනදී ඒකාන්ත අනේකාන්ත දෙක අපි මේ කතා කළේ. අර නිවස ධර්ම යටපත් වෙනකොට උද්දච්චය ඒකාග්‍රතාවේ උද්දච්චයේ යටපත් වෙනවනේ. මොකද ඒක? අනේ ආයි පාරක් කියන්නේ. දැන් නීවරණ ධර්ම යටපත් වෙන උද්දච්ච සහ උද්දච්චය නීවරණ ධර්මයක්. ඒකාග්‍රතාවයෙන් ඒක යටපත් වෙනවනේ. ඒක ප්‍රහාණය කරන්න නෑ මං හිතුවේ ඒක දුබල සිතක් නිසා. ඈ මට හිතෙන්නේ අවිද්‍යාව ප්‍රතිඵලයක් ඇති කරන්න බැරි නිසා. මාර්ග සිතෙන් ඒකා උද්දච්ච සිත පවතිනවා. හරියට හරි. ඕරම්බාගේ උද්දම්බාගේ සංයෝජනයක් හින්දා. මෙහිමයි. එතකොට උද්දම්බාගේ සංයෝජන කොහෙදද ප්‍රහාණය වෙන්නේ? භාවනාවෙන්. ඒක දර්ශනයෙන් නෙමෙයි ප්‍රහාණය වෙන්නේ. හරි. එහෙනම් එතනදී අපි ගන්න ඕනේ අපි මේ කතා කළේ දර්ශනයෙන් ප්‍රහාණය වෙන දේවල් ගැන. ඒක අනේකාන්ත වෙන්න පුළුවන්, ඒකාන්ත වෙන්න පුළුවන්. හැබැයි දර්ශනයෙන් ප්‍රහාණය නොවන කිසි දෙයක් මෙතන අපි කතා කරලා නැහැ. එහෙනම් ඒ නිසායි ඒක අරගත්තේ නැත්තේ. ඒක තේරුණාද? එතන හරි වැදගත් කාරණාවක් තියෙනවා. උද්දච්ච සහගත සිත ප්‍රහාණය වෙන්නේ අරිහත් මාර්ගය ලබන වෙලාවේදී. ඒක ද්විතීක කාරණයක්. නමුත් අපි මෙහිදී කතා කළේ දස්සනේන පහතබ්බා. එතකොට දස්සනේන පහතබ්බා කොටස් දෙකකට කිව්වා. ඒකාන්ත අනේකාන්ත. එච්චරයි අපි මෙතනදී කතා කළේ. එහෙමනම් දර්ශනයෙන් ස්ථිරවම දර්ශනයෙන් ප්‍රහාණය නොවන කොටසක් තියෙනවා. උද්දච්ච සහගත සිත. එයා දර්ශනයේ පැත්ත පලාතක ඉන්නේ නැහැ. ඒ නිසා යා මෙතෙන්ට මේ අනේකාන්ත කොටටවත් ආවේ නැත්තේ ඒකයි. ඇයි? එයා දර්ශනයෙන් ප්‍රහාණය වෙනවා කියලා හිතන්නෙත් නැහැ. අන්න ඒක හරි වැදගත්. ඒක විතරයි තනිකරම භාවනාවෙන් විතරක් ප්‍රහාණය වෙන ධර්ම තියෙන්නේ. හරි? ඒක ඒ தත්ත්වය ඉතා වැදගත්. ඊළඟට අපි දෙවෙනි පදේ අරගෙන බලමු අට කතා කාණ්ඩේ කොහොමද කියන්නේ කියලා. කතමේ ධම්මා න දස්සනේන පහතබ්බා. උද්දච්ච සාගතෝ චිත්තුප්පාදෝ. චතුසු භූමිසු කුසලං චතුසු භූමිසු විපාකෝ තීසු භූමිසු ක්‍රියාව්‍ය කතං රූපංච නිබ්බානංච ඉමේ ධම්මා න දස්සනේන පහතබ්බා. උද්දච්ච සාගත චිත්තුප්පාද. ඒ කියන්නේ අකුසල පැත්තෙන් අරන් තියෙන උද්දච්ච සාගත සිත විතරයි. කුසල පැත්තෙන් චතු භූමික කුසල. හරි? චතුසු භූමිසු කුසලං. චතුසු භූමිසු විපාකෝ ආදී වශයෙන් අනිත් සීලුම ධර්මතා ටික මෙතන අරන් තියෙනවා. එතකොට දැන් මේකත් හිතලා බලන්න. නදස්සනේන පහතබ්බා කියලා කිව්වහම අරන් තියෙන උද්දච්ච සාගත සිත විතරයි. ඒ ඉතුරු නදස්සනේන පහතබ්බා තව අකුසල සිත් කොටසක් තියෙනවා. නදස්සනේන පහතබ්බා කොටට එන්න ඕනේ. හැබැයි ඒ කොටස අර කලින් ඡේදේ කතා වෙච්ච නිසා මෙතෙන්ට අරගෙන නැහැ. ඒකයි හේතුව. එහෙම නැතුව මෙතෙන්ට උද්දච්ච සිත විතරක් නෙමෙයි එන්න ඕනේ. මොකද දැන් කලින් එකේදී අපිට මේ මෙතනදී 1580 ඡේදයේදී හරිද? මේ අනේකාන්ත ගුඩේදී මේ ටික කතා කළා. ඒතකොට එතනදී කියන්නේ සියා දස්සනේන පහතබ්බා සියා න දස්සනේන පහතබ්බා. එතකොට මේ න දස්සනේන පහතබ්බා කියන එක ඡේද 1580ට විතරක් නෙමෙයි 81කටත් එන්න ඕනේ. හරිද? ඒක දැන් 1580 දී එතන කිව්වනේ 81කටත් එන්න ඕන කෑල්ල තියෙනවා කියලා. ඒ නිසා ඒ කෑල්ල මෙතන නැවත සඳහන් කළේ නැහැ. එතකොට ඒ කිසිත් සඳහන් නොවුණු උද්දච්ච සිත විතරක් මෙතෙන්ට අමුතුවෙන් අරගෙන පෙන්නවා. මම හිතනවා ඒ කාරණේ තේරෙන්නට ඇති කියලා. හරි.
හොඳයි. එහෙනම් අපි දැන් පද දෙකම කතා කළා නික්කේප කාණ්ඩයත් අට කතා කාණ්ඩයත් ආශ්‍රයෙන්. දැන් අපි එහෙනම් අපි දෙයියත් අහුරලා බලමු කොහොමද වෙන්නේ කියලා. දස්සනේන පහතබ්බා කිව්වහම ඒකාන්ත වශයෙන් ditthිගත සම්පයුක්ත සිත් 4යි විචිකිච්ඡා සහගත සිතයි. එතකොට චෛතසික ඒ සිතට අනුව ගලප ගන්න. අනේකාන්ත වුණාම ditthිගත විප්‍රයුක්ත සිත් 4යි දෝෂ මූල සිත් 2යි. එහෙමනම් මුළු සිත් ගාන 4 1 5 4 9 2 11යි. මුළු චෛතසික ගාන 22යි. 22 හරි නේද? වැරදිද? හරිනේ. හරි. එහෙමනම් ස්කන්ධ 4යි ආයතන 2යි ධාතු 2යි සත්‍ය 2යි කියලා ඒක අපිට ස්කන්ධාදී ભેදයෙන් බෙදලා දක්වන්න පුළුවන්. ඒ දස්සනේන පහතබ්බා පළවෙනි පදේ. එතකොට න දස්සනේන පහතබ්බා කිව්වනම් ඊතුරු ධර්මතා සියල්ල මේ පැත්තට අරගත්තා. උද්දච්ච සහගත සිතයි චතු භූමික කුසල් විපාක ක්‍රියා සීල රූප නිර්වාණ ඒ අනුව එතන අපිට පේනවා සිත් 78ක් යොමු වෙලා තියෙනවා. චෛතසික 42යි රූප 28යි නිර්වාණයයි. මම මේ ධර්මතා තනියම ගොනු කරලා අරගත්තේ වැරද්දක් නෑනේ හරිනේ. ඔයගොල්ලත් විමසිල්ලෙන් බලන්න. එහෙමනම් මේ පැත්තේ තියෙනවා ස්කන්ධ 5යි ආයතන 12යි ධාතු 18යි සත්‍ය 3යි ඔක්කොම තියෙනවා රූප 28 තියෙනවා විපාක සිත් ටික තියෙනවා. එහෙමනම් ඒ විදිහට ඒක යෙදෙනවා. එහෙමනම් මෙහිදී සියලුම පරමාර්ථ ධර්ම දෙපැත්තටම අරගෙන තියෙන නිසා මේක නිප්පදේශ දුකයක් හැටියට සාකච්ඡා වෙනවා. ඒකේ මොනවා හරි සාකච්ඡා කරන්න ප්‍රශ්න තියෙනවද? මංගල මහත්තයා. ඔව්. එතන අපි දෙවනි පදයට අරගන්නේ නැද්ද? අර ditthිගත විප්‍රයුක්ත සිත් 4යි දෝෂ මූල සිත් දෝෂ 2යි. මූල සිත් 2ක්. ඔව් සමහර තැනක මම දැකලා තියෙනවා ඒක අරගෙනත් හදලා තියෙනවා. ඕ ගන්න පුළුවන්. ගන්න පුළුවන්. ඒක මොනවද සියා දස්සනේන පහතබ්බා සියාන දස්සනේන පහතබ්බනේ දෙපැත්තටම ආවා. ඔව්. මට තේරෙන විදිහට මේ පැත්තට ගන්න පුළුවන්. සිත් 84කට තමයි එතකොට එන්නේ නේ ටෝටල් ඔව්. එක. ඔව්. එතකොට මේ විදිහට එතන සිත් 6ක් තව එකතු කර ගන්නට ඕනේ. චන්ද්‍රිකා මහත්මියගේ පොතේ මේ විදිහට දෙක හදලා තිබුණේ. ඔව් ඒ විදිහට තමයි හැදුවේ. අහහ 78ට කාගේවත් එක හදලා තිබුණේ නැද්ද? එහෙමනම් ඒක මම හදා ගන්න ඕනේ ඒකයි. ඔයගොල්ලෝ අනිකුත් සහභාගී වෙලා ඉන්න අය කවුරු හරි ඉගෙන ගත්ත අය ඒක මේ මම ඉදිරිපත් කරපු 78 විදිහට හදලා තිබුණේ නැද්ද? ඒ කියන්නේ සියා දස්සනේන පහතබ්බා සියාන දස්සනේන පහතබ්බා කිව්වහම අර ditthිගත විප්‍රයුක්ත සිත් 4යි දෝෂ මූල සිත් 2යි දෙවෙනි පදේ අභිදේය අර්ථ වලටත් එකතු කරලා එහෙම ගන්න පුළුවන්. බැරි නැහැ. එහෙමත් අරගෙන හදලාද තිබුණේ මෙහෙමත් හදලා තිබුණාද? හැමෝම මේ විදිහට හදලා තිබුණා නම් මමත් ඒ විදිහට හදා ගන්න ඕනේ. ඒකයි අහන්නේ. 84 කියලා තමයි අපිත් අරගෙන තිබුණේ. එහෙමද? හරි. එහෙනම් මම ඒක හදා ගන්නම් 84යි කියලා. දැන් ඔයගොල්ලෝ මේක මං හිතන්නේ රෙකෝඩ් වෙනවා නේද? හරි. එහෙම වුණොත් හරි එහෙම වුණොත් ඒ 78ට මේ කියන සිත් 4යි 2යි 6 ditthිගත විප්‍රයුක්ත සිත් 4යි දෝෂ මූල සිත් 2ත් එකතු කරලා අරගෙන ඒ අනුව ගලපලා ගන්න. ඒතර චෛතසික කීය දෙන්නේ වෙනස් වෙනවද? ඔව්නේ. 84 වුණාම චෛතසික කීයද ගණන්නේ? චෛතසික 50යි නේ. මොනවද අයින් වෙච්ච දෙක? විචිකිච්ඡාවයි ditthිය විචිකිච්ඡා. විචිකිච්ඡා දෙක අයින් වෙලා චෛතසික 50ක් එනවා. හරි. එහෙමනම් ඒක ඒ විදිහට ගලපලා අරගන්න. 86යි චෛතසික 50යි කියලා අරගන්න ඕනේ. හරි. එතකොට අපිට අග්ගල එකද මොකද නැත්නම් ඔයගොල්ලන්ගේ මේ කොහොමද ඒක දැන් කරගන්නේ? හරි. එහෙමත් අරගෙන අපි මේ විදිහට හරි පෙන්නලා තියමු. නැත්නම් ඔයගොල්ලෝ රෙකෝඩ් කරපුවාම වෙන කෙනෙක් ඒක බැලුවොත් මං හිතනවා වැරදි අදහසක් ගන්නට ඉඩ තියෙනවා. හරි. එහෙමනම් එතකොට ස්කන්ධාදී ભેද වෙනස් වෙන්නේ නැහැ නේ. හරි. සත්‍ය තුනද එතකොට එන්නේ? 84යි නේද? 86 නෙවෙයි නේද එතන? 86 කියලා කියනවා. 84යි. 84. 4යි. හරි. එතකොට සත්‍ය 3යි දැන්නේ එතන 4යි 1යි 2යි 3යි. 4ක් එන්නේ නැද්ද? සත්‍ය හැටියට බෙදද්දී? සත්‍ය 4ක් වෙනවා. 4ක් වෙනවානේ.
හරි. දැන් හරිනේ. 4 සිත 84යි 50යි 28යි 1යි කියලා මේ විදිහට නම් අරගමු. හරි. ඊළඟට මම හදපු ස්ලයිඩ් එකක් මෙතන තියෙන්නේ. දැන් මෙතන මේ මම ඉදිරිපත් කරන්න උත්සාහ කළේ මේ සක්කාය දිට්ඨියේ මේ බලපෑම මේක මට හිතෙන විදිහට ඉදිරිපත් කරේ පොඩ්ඩක් විමසිල්ලෙන් බලන්න. දැන් කාමරාග පටික විචිකිච්ඡා කියන ඒවට මේ සක්කාය දිට්ඨියේ අනුග්‍රහය ලැබුණොත් තමයි අපායගාමී කර්මපත ඇති වෙන්න පුළුවන් වෙන්නේ. හරිද? එතකොට දැන් යම් කිසි ආකාරයකට සක්කාය දිට්ඨිය ප්‍රහාණය වුණා නම් එතකොට සීලබ්බත පරාමාසයේ විචිකිච්ඡාවේ පැවැත්මක් නැති වෙනවා. හරි? අන්න ඒ විදිහට තමයි මට ඒක තේරිලා තියෙන්නේ. ඔයගොල්ලෝ හිතලා බලන්නේ මම තේරුම් ගත්ත විදිය හරිද කියලා. මට මේ දස්සනේන පහතබ්බා කියන කාරණාව ඔය ස්ලයිඩ්ස් හදද්දී හිතිච්ච අදහසක් මේ මම රූප සටහනකට දැම්මේ. මේ සක්කාය දිට්ඨිය කොයිතරම් මේකට බලපානවද කියන කාරණේ. ඊට පස්සේ මොන හරි මේ ගැන සාකච්ඡා කරන්න කරුණු තියෙනවද? ඔයගොල්ලන්ගේ අදහස් ඉදිරිපත් කරන්නකෝ. ඔයගොල්ලෝ විවිධ ගුරුවරුත් එක්ක විවිධ ආකාරයෙන් ඉගෙනගෙන තියෙනකොට තව අලුත් දේවල් ගොඩක් ඇති. මමත් ආසයි ඒව දැනගන්න. මොකද මමත් ඉගෙන ගන්නවා තාම. ඒ නිසා. හරි විශේෂ දෙයක් එකතු කරන්න නැත්නම් අපි ඊළඟ යුගලයට යමු. භාවනාය පහතබ්බා ධම්මා න භාවනාය පහතබ්බා ධම්මා. ඒකෙදි භාවනා පොත පිටු 157 ඒ සඳහා පදගතාර්ථ දීලා තියෙනවා. සකුදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගත්‍රයෙන් ප්‍රහාණය කටයුතු නිස්සත්ත්‍ය නිජීව පරමාර්ථ ධර්මය තමයි භාවනාය පහතබ්බා කියලා කිව්වේ. සකදාගාමි අනාගාමි අරහත් යන මතු මාර්ගත්‍රයෙන් ප්‍රහාණය කටයුතු ධර්ම. එතකොට න භාවනාය පහතබ්බා කිව්වහම මතු මාර්ගත්‍රයෙන් ප්‍රහාණය නොකට යුතු අර මම කලින් සටහනක පෙන්නපු කාරණාව වුණා දැන් මෙතෙන්ට එනවා. මතු මාර්ගත්‍රයෙන් ප්‍රහාණය නොකට යුතු ධර්මයක් තියෙනවා. එතකොට ඒවා දර්ශනයෙන් ප්‍රහාණය කරන්න අවශ්‍යත් නැහැ. මාර්ගයෙන් ප්‍රහාණය කරන්නේ මේ කියන භාවනාවෙන් ප්‍රහාණය කරන්න අවශ්‍ය නැති කොටසකුත් තියෙනවා. ඊළඟට නිකේප කාණ්ඩය ආරම්භ බලුවා නම් පළවෙනි පදයට කියන්නේ ඡේද 1265 කතමේ ධම්මා භාවනාය පහතබ්බා. අවශේෂෝ අන්න දැන් ඒතර අවශේෂ කියලා කිව්වේ දර්ශනයෙන් පහ කරපු යම් කිසි කොටසක් තිබ්බනම් නැවත පහ කරන්න ඉතුරු වෙලා නැහැ. මේක සමුච්ඡේද ප්‍රහාණය වුණානේ. එහෙමනම් අන්නේ ඉතුරු වෙච්ච තව යම් කිසි දෙයක් තියෙනවා නම් ditthිගත විප්පයුක්ත සිත්වල එහෙම තියෙන ලෝභය ආදී වශයෙන් ඉතුරු වෙච්ච ටික තමයි මෙතන අවශේෂෝ කියලා අරන් තියෙන්නේ. අවශේෂෝ ලෝභෝ දෝසෝ මෝහෝ තදේකට්ඨාච කිලේසා තං සම්පයුක්තෝ වේදනක්ඛන්தோ පෙය්‍යාලං විඥානක්ඛන්தோ තං සමුත්තානං කායකමං වචිකමං මනෝකමං ඉමේ ධම්මා භාවනාය පහතබ්බා. දැන් අපිට තේරෙනවා. හරි. දෙවෙනි පදය න භාවනාය පහතබ්බා ධම්මා. මොකක්ද න භාවනාය පහතබ්බා කියලා කිව්වේ? තේ ධම්මයට අපෙත්වා. එතකොට මේ වෙනකන් මේ ප්‍රහාණය කරපු කොටසක් තිබ්බනම් ඒ ටික හැර අවශේෂා කුසල කුසලාවිය කතා ධම්මා කාමාවචර රූපාවචර අරූපාවචර අපරියාපන්න චතු භූමියම කතා කරලා තිනවා. හතර නාමස්කන්ධේම කතා කරලා තිනවා. සබ්බංච රූපං අසංකතාච්ච ධාතු ඉමේ ධම්මා භාවනාය පහතබ්බා. මෙතන මොකක්ද මේ අවශේෂ කියලා කිව්වේ? නැවත වතාවක් අපි හිතලා බලමු. මෙතන මේ අවශේෂයි කියලා තියෙන්නේ මොකද්ද? අර කතා කරපු ධර්මතාවයේදී අවශේෂා කියලා කිව්වහම මෙන්න මෙතන තියෙන කටන්දරය තමයි අරගෙන තියෙන්නේ. කුසල විපාක ක්‍රියා රූප නිවන කියන මෙන්න මේ ටික තමයි එතන අවශේෂා කියලා අරගත්තේ. ප්‍රහාණයක් අවශ්‍ය නොවන කොටස. මෙතන මේ ටික තමයි තේ ධම්මයට අපෙත්වා කියලා ඒකෙදි හැඳින්නුවේ. ඒ කියන්නේ දර්ශන භූමියේදී ප්‍රහාණය වෙච්ච ටිකක් භාවනා භූමියේදී ප්‍රහාණය වෙච්ච ටිකක් තමයි තේ ධම්මා කියලා එම කොටසෙදී හැඳින්නුවේ. එතකොට එහෙනම් ඉතුරු වෙච්ච අවශේෂ ටික මෙන්න මේක. ඒක තමයි අවශේෂ කියලා එතනදී පෙන්වන්නේ. හරිද? මේක පැහැදිලි ඇති කියලා හිතනවා. කින් කුසල අකුසල එතෙන්ට එකතු කරේ ඇයි කියන එක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්? ඔබතුමගේ ප්‍රශ්න නැවත අහන්න. දර්ශනෙනුයි භාවනාවෙනුයි අකුසල ධර්ම ප්‍රහාණය කරන නිසා නැවත දාන භාවනාය පහතබ්බා එක කුසල අව්‍යාකතා ධම්මා කියලා ඉදිරිපත් කළේ ක්ලේශ වලට අමතරව ඒ කියන්නේ තරම් බරපතල නොවූ යම් කිසි අකුසල ධර්ම ඉතුරු වෙන්න පුළුවන්ද සර්? ඒ කියන්නේ මොකද අනිකුත් අයට අදහස් දක්වන්න පුළුවන් දෙය ගැන.
ඇයි මෙතන කුසලා කුසලාව්‍යා කතා? මෙන්න මෙතන මේ අකුසලා කියලා කොටස ආවේයි. ඒ ධම්මේට මේ අපි කතා කරන්නේ භාවනාවෙන් පහතබ්බා කරන දන්නෝනේ. දර්ශනයෙන් පහතබ්බා කරන අකුසල තමයි මම හිතන්නේ මෙතන මේ අකුසල කියලා කියන්නේ. අන්න හරි. මේ දැන් මේක දුක මාතිකා අපි කතා කරන්නේ. මේ දුක මාතිකා කතා කරද්දී මෙතනදී අරගත්තේ න භාවනායේ කොටස. එතකොට න භාවනායේ වෙද්දී අපි මතක තියාගන්න ඕනේ මේකෙදි කතා කරන්නේ භාවනායේ පහතබ්බා න භාවනායේ පහතබ්බා. හරි. එතකොට මෙතන දෙවෙනි අකුසලා කියලා අරගන්නකොට අන්නේ මේ හේතුව එතෙන්ට ඉදිරිපත් වෙන්න ඕනේ. ඒ කියන්නේ දර්ශනෙන් පහට ලැබපු අකුසල් කොටසක් න භාවනායේ පහතබ්බායකට එකතු වෙලා තියෙනවා. ඒකයි. ඔව් ඉතින් ඒකට භාවනාවෙන් එක පහ කළේ නෑනේ. දැන් උදාහරණයක් විචිකිච්ඡාව. විචිකිච්ඡාව කියන එක භාවනාවෙන් පහතබ්බේ කළේ නෑනේ. එහෙමයි. මේක දුකයක්. ඒ අනුව අර මේ එකක් උක්ත කරලා අරගෙන මේ පැත්ත පෙන්නපුවාම ඊටු ඔක්කොම ටික අනිත් පැත්තට වැටෙන්න ඕනේ. හැබැයි ඒ අනුව අර මම මේ සටහනේ පෙන්නපු එක චුට්ටක් වැරදි වෙන්න පුළුවන් නේ. මේක මෙහෙමම කියලා පෙන්නපු එක වැරදි එතකොට නේ. එතෙන්ට මේ තේ ධම්මයට අපිටවා කියලා මේක ඒ ආකාරයෙන්ම ගන්න බෑ එතකොට නේද? ඔව් ඒක මම හදා ගන්න ඕනේ. ඇයි මෙතන තේ ධම්මේ කියලා කියන්න ඕනේ මෙන්න මේ කොටස වෙන්න ඕන නේ. අපව පොඩ්ඩක් බලමු මංගල මහත්තයා එතන. ඔව් දැන් මෙතනදී මෙතන කතා කරන්නේ භාවනායේ පහතබ්බා සහ න භාවනායේ පහතබ්බානේ. එතනදී තේ ධම්මයට අපිටවා කියලා කිව්වහම තේ ධම්මේ කියලා ඉන්න ඕනේ මෙතන තියෙන කතන්දරේ විතර නේද? එහෙනම් ඇයි මම අර කර විදිහට හැදුවේ? එතන අපි පාලියෙන් කොහොමද තියලා තියෙන්නේ කියලා බලමුද? කොයි එකේද? අර අවසානයේ කියන්නේ නේව දස්සනේන න භාවනාය කියන්නේ. ඒ තියෙන්නේ තිකේ. ඒක නෙවෙයි මෙතන කියන්නේ නේද? අන්න ඒක තමයි මටත් පැටුණා මේක හදන්න ගිහිල්ලා. හරි නෑ මේක මෙහිමයි මේක ගලපන්න ඕනේ. තේ ධම්මයට අපිටවා කිව්වම මේ මම දාලා තියෙන එක හරි. ඒ හරි කිව්වේ මෙහිමයි. දැන් අපි එතකොට එහෙනම් ඇයි මෙතන අර වචනේ පාවිච්චි කළේනේ? ජයන්ත මහත්තයා අන්න ඒක නම් චුට්ටක් විමසන්න. මොකද දැන් වරක් ප්‍රහාණය කරපු දේ නැවත ප්‍රහාණය කරන්න ඉතුරු වෙන්නේ නැහැ. එහෙමනම් ඒක දර්ශනයෙන් ප්‍රහාණය කළා කියලා අපි පළවෙනි යුගලේ අයින් කළාට පස්සේ ඒ ගැන ආයේ භාවනාව තුලදී කතා කරන්න පුළුවන්ද? මං හිතන හැටියට මං එහෙම හිතලයි අරක හැදුවේ. නමුත් එතකොට ප්‍රශ්නේ තියෙන්නේ මෙතන මේ කුසලාව්‍යා කතා කියලා කිව්වේ ඇයි කියන එකනේ. ඔව් ඒක තමයි. මෙන්න මේ කුසල් මෙන්න මේ කෑල්ල කිව්වේ ඇයි? තෙරුවන් සරණයි මංගල මහත්තයා මේ ඒකේ මේ නික්කේප කාණ්ඩයේ තියෙනවා නේද මේ අට කතාවේ චත්තාරෝ දිට්ඨිගත සම්ප්‍රයුක්තා චිත්තුප්පාදා විචිකිච්ඡා සහගතෝ චිත්තුප්පාදා උද්දච්ච සහගතෝ මෝහෝ එහෙම කියලා තියෙනවා මේකේ අභිදේය අර්ථ 1587 චත්තාරෝ දිට්ඨිගත සම්ප්‍රයුක්ත චිත්තුප්පාදා ඒවත් සෝහාන් මාර්ගයෙන් ප්‍රහාණය වෙන්නේ නැහැනේ මේකෙන්ම භාවනාවෙන් ප්‍රහාණය වෙන්නේ නැති යම් ධර්මයක් තියෙනවා නම් ඒක මෙතෙන්ට දාන්න ඕන. ඒ කියන්නේ මෙතන මේ සලකලා තියෙන්නේ භාවනාවෙන් ප්‍රහාණය වෙන එක සහ නොවෙන එක නේ. ඔව් මේක පදේට අනුව මේ දස්සනේන පහතබ්බා මෙතනට ඇතුළත් කරලා නැහැ. ඒ කියන්නේ ඒක වෙනම විදිහට නැහැ. ඔව් හරි. හරි ඒ නිසා තමයි මෙතන කුසලාව්‍ය කතා කියලා ගන්න පුළුවන් උනේ මේ පද දෙක ගැන විතරක් සලකලා තමයි අභිදේයාර්ථ කතා කරලා තියෙන්නේ. ඒක අර්ථ කතා කාණ්ඩෙදි පැහැදිලිනේ. හරි. බොහොම හොඳයි බොහොම පිං. අන්නේ වගේ සාකච්ඡාවට එකතු වෙනවා නම් අපිට ගොඩක් වර්ධින තැන් හොයාගත්ත හැකියි. හරි. එතකොට එහෙමනම් අර්ථ කතා කාණ්ඩය තුලදී පළවෙනි පදේ භාවනායේ පහතබ්බා උද්දච්ච සහගතෝ චිත්තුප්පාදෝ ඉමේ ධම්මා භාවනායේ පහතබ්බා. ඒක පැහැදිලිවම භාවනාවෙන්ම විතරයි. ඊළඟට චත්තාරෝ දිට්ඨිගත විප්පයුක්ත ලෝභසහගත චිත්තුප්පාදෝ ද්වේ දෝමනස්සහගත ද්වේ ඉමේ ධම්මා සියා භාවනායේ පහතබ්බා සියාන භාවනායේ පහතබ්බා. ඒතර බලන්න මේක අර ඒකාන්ත වශයෙන් භාවනාවෙන්ම පහතබ්බ වෙන කියලා අරගෙන තියෙන උද්දච්ච සහගත සිත විතරයි. හරි. එතකොට අනිත් චත්තාරෝ දිට්ඨිගත විප්පයුක්ත ටික සියා භාවනායේ පහතබ්බා සියාන භාවනායේ පහතබ්බා. එතන දිට්ඨිගත විප්පයුක්ත 4යි දෝමනස්ස සිත් 2යි. එහෙමනම් මෙතන දෙවෙනි පදේට න භාවනායේ පහතබ්බා කියලා කියනකොට අට කතාව විස්තර කරනවා සත්තාරෝ දිට්ඨිගත සම්පයුක්ත චිත්තුප්පාදා. එතකොට ඒක හරිනම්
පළවෙනි යුගලයෙන්ම ගැලවිලා තියෙන්නේ. දර්ශනයෙන් ප්‍රහාණය වෙලා තියෙන ditthිගත සම්පයුක්ත එක. නමුත් භාවනාවෙන් ප්‍රහාණය නොකරන එකක් නිසා අපිට මේ අභිධර්ම අර්ථ වලට අරගෙන තියෙන විදිහට තමයි මේක පද ගලපලා තියෙන්නේ. චත්තාරෝ ditthිගත විප්‍රයුක්ත චිත්තුප්පාදෝ විචිකිච්ඡා සහගතෝ චිත්තුප්පාදෝ චතුසු භූමිසු කුසලං චතුසු භූමිසු විපාකෝ තීසු භූමිසු ක්‍රියාවකතං රූපංච නිබ්බාණංච. මේ ධම්මන භාවනායේ පහතප්පා. එහෙමනම් ඒක ඒ විදිහට තමයි අපි තේරුම් ගන්නට ඕනේ. මේ යුගල පදවලදී ඒ විදිහට තමයි අර්ථකථන ඉදිරිපත් කරන්නේ කියලා. ඒ අනුව මම අර මගේ සටහන මම හදන්නම්. ඒක ඒ විදිහට දාන එක වැරදි. හරි. ඊළඟට එහෙමනම් මේ අනුව අපි අභිධේයාර්ථ මොනවද කියලා බැලුවොත් අපිට පේනවා භාවනායේ පහතබ්බා උද්දච්ච සහගත සිත ඒකාන්ත වශයෙන් අනේකාන්ත වශයෙන් ditthිගත විප්‍රයුක්ත සිත් 4යි දෝෂ මූල සිත් 2යි. එහෙමනම් මේ පැත්තට තියෙන 4 2 6 1 7යි සිත් 7යි චෛතසික 25යි කියලා මම අරන් තියෙනවා. ඊළඟට අට කතාවේ 1583 ඡේදයට අනුව මේක විස්තර අරගත්තොත් මෙතන සිත් ditthිගත විප්‍රයුක්ත සිත් 4යි විචිකිච්ඡා සහගත සිතයි චතුසු භූමිසු කුසල චතු භූමික විපාක තුන් භූමි ක්‍රියා රූප 28 නිර්වාණය යනවා සිත් 82ක් 4යි 5යි 6යි 12යි 3යි 6යි 2යි 8යි. ඔය සිත් 82යි චෛතසික 46යි කියලා අරන් තියෙනවා. ඒ ටික හරිය නේද චන්දිකා මහත්මිය? මංගල මහත්තයා චුට්ටක් සමා වෙලා හාමුදුරුවන්ගේ පොතේ 157 පිටුව පොඩ්ඩක් කියවන්න භාවනායේ පහතබ්බා ධම්මයි 157 පිටුව. භාවනායේ පහතබ්බා ධම්මා යන ප්‍රථම පදයාගේ අභිධේයාර්ථ 9 වෙනි ඡේදෙද? ඔව් හම්බෙන් ඡේදේ. භාවනායේ පහතබ්බා ධම්මා යන ප්‍රථම පදයාගේ අභිධේයාර්ථ හේවත් ස්වરૂපාර්ථ වශයෙන් සකදාගාමි මාර්ගයෙන් තුනී කිරීමෙන් ප්‍රහාණය කටයුතු වූ ඖදාරික ditthිගත විප්‍රයුක්ත සිත් 4ද ඖදාරික ද්වේෂ මූල දෙසිතද අනාගාමී මාර්ගයෙන් නිර්වශේෂයෙන් ප්‍රහාණය කටයුතු වූ කාමරාගයෙන් යුක්ත වූ ditthිගත විප්‍රයුක්ත සිත් 4ද ද්වේෂ මූල දෙසිතද අරහත් මාර්ගයෙන් නිර්වශේෂයෙන් ප්‍රහාණය කටයුතු වූ රූප රාග අරූප රාග මානුද්දච්ච අවිජ්ජාවන් සමග යෙදුනා වූ ditthිගත විප්‍රයුක්ත සිත් 4ද උච්චත්ත සහගත සිතද ditthi විචිකිච්ඡා වර්ධිත තත් සම්පයුක්ත සත්විසි චෛතසිකද ලැබෙන්නාහ. අර දීර්ඝ වශයෙන් ඒක විස්තර කරලා පෙන්නලා තියෙනවා. ඒක එතන සත්විසි නෙමෙයි එතන පස්විසි වෙන්න ඕනේ නේද? විචිකිච්ඡාන්නේ නෑ එතන තියෙන චෛතසික 25නේ. අච්චු පොතේ තියෙන්නේ හාමුදුරන්ගේ පොතේ තියෙන සත්විසි කියලා. ඒක පස්විසි වෙන්න ඕනේ. මම හිතන විදියට. එහෙම දෙයක් වල මොමින්ද බං ditthිගත විප්‍රයුක්ත රූප අරහත් මාර්ග නිරෝධය ඇයි 25 වුනේ? ditthi විචිකිච්ඡා වර්ධිත නැතුව නේද? ඔව් ditthi විචිකිච්ඡා වර්ධිත නම් සත්‍යසි වෙන්න බෑනේ 25යි. මේ සකදාගාමි මාර්ගයෙන් තුනී කිරීම වශයෙන්. හරි. ඒ විදිහට තමයි එතන වෙන්න ඕනේ. ඒක එතකොට මේක තමයි මෙතන ඡේද 1583ට කියලා මේක අරගත්තේ. අට කතාවේ මේ විදිහට විස්තර කරපු එක ස්වාමින් වහන්සේගේ පොතට යනවා නම් මේ විදිහට ඒක විස්තර වෙන්න ඕනේ. සෝවාන් මගින් නිර්වශේෂ ප්‍රහාණය වෙන මේ විදිහට අරගන්න ඕනේ ස්වාමින් වහන්සේගේ පොතට අනුව. ඒකේ තත් සම්ප්‍රයුක්ත චෛතසික 27 නෙමෙයි 25 වෙන්න ඕන නේද? දැන් හරිනේ? 9 වෙනි ඡේදයට අනුව තියෙන්නේ ස්වરૂපාර්ථ සෝවාන් මගින් යන ප්‍රද අපිට සකදාගාමී මාර්ගයෙන් තුනී කිරීම වශයෙන්. මේ පැත්ත බලුවම මේ පැත්ත බලුවොත් එතන වැරදි තැනද හැදුවේ කියලා හිතනවා. ඔව්. මගේ මේ ඇස්ටරික්ස් දාපු එකේ වැරද්දක් තියෙනවා. මේ තියෙන්නේ භාවිතය තුළ භාවනාවෙන් ප්‍රහාණය වෙන ධර්මතා ටික ස්වාමින් වහන්සේගේ පොතේ හැටියට දක්වලා තියෙන ආකාරය. සකදාගාමී මාර්ගයෙන් තුනී කිරීමෙන් ප්‍රහාණය කටයුතු ඖදාරික ditthිගත විප්‍රයුක්ත සිත් 4යි ඖදාරික ද්වේෂ මූල සිත් 2යි. හරි. ඊට පස්සේ අනාගාමී මාර්ගයෙන් නිර්වශේෂයෙන් ප්‍රහාණය කටයුතු කාමරාගයෙන් යුක්ත වූ ditthිගත විප්‍රයුක්ත සිත් 4ද ද්වේෂ මූල සිත් 2ද. හරි. ඊට පස්සේ
අරහත් මාර්ගයේ නිර්වශේෂයෙන් ප්‍රහාණය කටයුතු රූපරාග අරූපරාග මානුද්දච්ච අවිද්‍යා සමග යෙදුනා වූ ditthිගත විප්‍රයුක්ත සිත් අතරද උද්දච්ච සහගත සිතද තත් සම්ප්‍රයුක්ත චෛතසික 25ද ditthි විචිකිච්ඡා වර්ගිත යන සියලු ධර්මයෝ වෙති. හරි මේ තියෙන්නේ භාවනාවෙන් ප්‍රහාණය වෙන පියවර ස්වාමින් වහන්සේගේ පොතට අනුව විස්තර කරනවා නම් එහෙමයි වෙන්නේ. හරි ඊළඟට මේකෙන් කොයිද ගියේ? මේක ගියේ මෙන්න මේක වැරදි තැනට ගියේ. මේ තියෙන්නේ න භාවනාය පහතබ්බා අභිධර්මපායක. හරි එතකොට මේ පැත්ත එහෙමයි ඊට අමතරව ඒකේ විශේෂ සාකච්ඡා කරන්න පැත්තක් තියෙනවාද තව ඒක හරිද එතන පැහැදිලි දෙයක් ස්වාමීන් වහන්සේගේ පොතේ ඒක දීර්ඝ විස්තර කරලා තියෙන විදිහත් අට කතාවට අනුව කෙටියෙන් ගත්ත විදිහත් හැබැයි මේක ස්වාමීන් වහන්සේගේ විදිහට දීර්ඝ විස්තර විය යුතුයි කියලා මමත් හිතනවා ඒ තැන ඒ විදිහට ප්‍රහාණය වෙන දේ ඒ විදිහට ගත යුතු නිසා ඒ ගැන මොන හරි අදහස් ඉදිරිපත් කරන්න තියෙනවද? තිරුවන් සරණයි මංගල මහත්තයා. ඒකෙත් මේ ද භාවනාවේ පහතබ්බා වලට සිත් 88ම ගන්න ඕනේ නේද? සිත් 88ක්. ඒ කියන්නේ උද්දච්ච සහගත සිත විතරමයි ඒකාන්ත වශයෙන් භාවනාවේ පහතබ්බා වලින් තබ්බා මේ විකේදී ප්‍රහාණය වෙන්නේ. ඒතර ඊතුරු සිත් අනේකාන්ත සිතුත් ඒ පැත්තට යන්නේ. ඔව් මංගල මහත්තයා 88ම අරගන්න ඕනේ. එයාට ඇත්තටම 88ම ගන්න ඕනේ. 82යි න භාවනායේ පහතබ්බා 88 වෙන්න ඕනේ. ඔව් නේද? එහෙම වුණොත් චතර දිටික සම්පිතක මේ ටිකනේ. ඔව් එතකොට මෙතෙන්ට අපි තා මොනවද එකතු කරගන්න ඕන කියන්න බෑ. දිට සම්පිත සුත්තර දිටික සාගත ඒ ටික අරගත්තා. ඊට පස්සේ ඔතන මංගල මහත්තයා ඔතන සම්පූර්ණයෙන් අපි ගත්තොත් ඔතන 88යි. එතකොට චෛතසික එනවා සම්පූර්ණයෙන් 52ක් නේ. 52යි රූප විශේෂයෙන් නිර්වාණය දෙවනි පදයේ ටෝටලි අපි අරගත්තාම සම්පූර්ණ එකකින් අරගත්තාම අවිද්‍යාර්ථ වෙන්නේ ඒක තමයි. හරි දැන් මෙතන 82යි 88යි 82යි තව 6ක් එකතු වෙන්න ඕනේ. මොනවද මේ 6 අපිට ආවේ? දෝෂ මුල සිත් දෙකක්. ඔව් මේ දෙකෙන් පහු වෙන්න ඕනේ. උද්දච්ච සිත අඩු වෙන්න ඕනේ. 89. එතකොට 88යි. හරි. ඒ කියන්නේ මම ඉස්සලා කරපු වැඩ එතෙන්ටත් කරන්නම්. චෛතසික 52ක් එන්න ඕනේ. ඔව්. මේ දෙක හරි මේ දෙක අතෙන්ට අරගමුකෝ. මේ දෙකත් මෙතෙන්ට අරගත්තාම 82යි 84යි 88යි නේද? දැන් හරියනේ චුට්ටක් ලොකු කරන්න අමාරුද මංගල මහත්තයා? කොමිනෝමෙන් ලොකුලා දෙන්න චෛතසික එතකොට වෙන්න ඕනේ 52 වෙන්න ඕනනේ. ඔව්. හරි. දැන් කරලා ස්ලයිඩ් ෂෝ එකේ මේම කළාන දැන් පේනවද මදිද තවත්? පේනවා. දැන් පේනවද එහෙනම්? දැන් පේනවා වරදක් කියන්නේ පේනවද? මේ වයිට් ස්ක්‍රීන් එක අල්ලපුවාම මේක ලොකු වෙලා පේනවද ඊට වඩා? මට පේන්නේ නැතිනම් දාන්නේ. නෑ ෆ්ලෑෂ් එක විතරයි පේන්නේ. එහෙම ලොකු වෙන්නේ නෑ 아무තේ. එතනදී ලොකු වෙන්නේ නෑනේ. හරි. එහෙම වුණොත් දැන් හරි නේද ස්ලයිඩ් එක? 88යි 52යි. එතකොට වැඩිපුර ආවේ මේ දෙක. හරිනේ නේ භාවනායි. හරි. මේ යුග මොනවාද? දුකවල යුගලපද ගලපද්දී මේ විදිහට අපි ගලපමු. නැවත හැමෝම බලන්න තම තමන්ගේ සටහන් වල සහ මම මේ ඉදිරිපත් කරපු ක්‍රමය දැන් හරිද මොන හරි ඔයගොල්ලන්ට විචිකිච්ඡාවක් ආවද කියලා. එහෙම වුණොත් ඒක විසඳ ගන්න ඕනේ මේ තැනදීම. මේ අකල් මහත්තයා අර භාවනායේ පහතප්පා ධම්මා කියන පැත්තට අපි අර සිත් ටික එකතු කරන්න ඕනේ. දැන් තියෙන එකේ ටෝටල් එක ගත්තාම 82 නේ එන්නේ. 82 මම ඊතරේ දාත් ඉන්නු එක තමයි. මේ ටික මෙතෙන්ට ගන්න ඕනේ කියලා. හරි. ඔබතුමීගේ මේ ටික විතරක් එකවකුලත් 82යි මම මේ ටිකත් අරගත්තොත් තමයි මේ විදිහට එන්නේ කියලා මම ඊතලයේ දාලා පෙන්නුවේ. ඒක නැත්නම් මට මෙතන දැන් හදන්න ගියොත් ඕක චූටි වෙනවා අකුරු. හරි. තේරුම් සරණයි. හරි. එහෙමනම් අපි ඊළඟ දුකයත් සාකච්ඡා කරමු. දස්සනේන පහතබ්බ හේතුකා. දස්සනේන පහතබ්බ හේතුකා. සෝවාන් මාර්ගයෙන් ප්‍රහාණය කටයුතු හේතු ඇත්තා වූ කියන කාරණාව එතනදී භාවනා පොත ඒක විස්තර කරන්නේ සෝවාන් මාර්ගයෙන් ප්‍රහාණය කටයුතු හේතු ඇත්තා වූ කියන එක. ඒතකොට මෙතන අපි කතා කරන්නේ ප්‍රහාණය කටයුතු හේතු ගැන විතරයි.
ඊළඟට න දස්සනේන පහතබ්බ හේතුකා කිව්වහම සෝවාන් මාර්ගයෙන් ප්‍රහාණය කටයුතු හේතු නැත්තා වූ කියන කාරණාව. ඊළඟට අපි මේක නික්කේප කාණ්ඩේ ගලපලා බලමු. දර්ශනයෙන් ප්‍රහාතව්‍ය හේතු ඇති ධර්මයෝ. එතකොට මෙතන කතා කරන්නේ හේතු ගැන. හොඳේ හේතු වලට මුල් තැන දීලා කතා කරන්න ඕනේ. තීන සංයෝජන පරමාසෝ මේ තියෙන්නේ ඒ කලින් කතා කරපු කොටස. තීන සංයෝජනානි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලපතනා ඉමේ ධම්මා දස්සනේන පහතබ්බා. හරිද? දැන් මේක මේ ගලපගෙන ඉන්නේ මේ විදිහට. තීන සංයෝජනානි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලපත පරාමාසෝ ඉමේ ධම්මා දස්සනේන පහතබ්බා. ඒක හරි. තදේ කට්ටෝ ලෝභෝ දෝසෝ මෝහෝ ඉමේ ධම්මා දස්සනේන පහතබ්බ හේතු. ඒකත් හරිනේ. ඒ කියන්නේ තදේ කට්ටෝ ලෝභෝ දෝසෝ මෝහෝ අර කිව්ව සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස තියෙන සිත්වල තදේ කට්ටෝ ලෝභෝ දෝසෝ මෝහෝ ඉමේ ධම්මා දස්සනේන පහතබ්බ හේතු. ඊළඟට තදේ කට්ටාච කිලේසා තං සම්පයුක්තෝ වේදනක්ඛන්தோ පියාලං විඤ්ඤාණක්ඛන්தோ තං සමුට්ඨානං කායකමං වචීකමං මනෝකමං ඉමේ ධම්මා දස්සනේන පහතබ්බ හේතුකා. හේතු යෙදිලා තියෙන. ඒ කියන්නේ ප්‍රහාතව්‍ය හේතු සහිත ධර්මයෝ. එතකොට දැන් මෙතන බලන්න මෙතන මේ මමත් ඉගෙන ගන්න කාලේ හොඳට පටලගත්ත දැනක් තමයි මේ. තදේ කට්ටාච ලෝභෝ දෝසෝ මෝහ. මෙතන මේ ලෝභ දෝස මෝහ තුනක් ගැන ඕන දැන් ඒක හයිලයිට් කරලා පෙන්නුවා. මෙහෙම ලෝභ දෝස මෝහ තුනක් තියෙනවා. එතකොට ඒ ලෝභ දෝස මෝහ සමග යෙදෙන අනිකුත් ධර්ම මොනවද? අන්න ඒ ටික තමයි පහතරව්‍ය හේතු ඇති ධර්ම කියලා මෙතනදී පදේට අභිධේයාත් හැටියට උරුප්ප ගන්න ඕනේ. තදේ කට්ටාච කිලේසත්. මොකද්ද තදේ කට්ටාච කිලේසා කිව්වේ? මෙන්න මෙතන තියෙන ලෝභ දෝස මෝහත් එකට ඉන්න අනිකුත් ධර්මතා ටික. හරිනේ. එහෙමනම් ඒ විදිහට අරන් බැලුවොත් දර්ශනයෙන් ප්‍රහාණය වන ධර්ම සක්කාය දිට්ඨි සීලපත පරාමාස විචිකිච්ඡා. සක්කාය දිට්ඨි තියෙන ලෝභ මූල දිට්ඨිගත සංපයුක්ත සිත් 4. එතන තියෙනවා ලෝභයයි මෝහයයි අනිකුත් චෛතසික 19කුයි. සීලපත පරාමාස තියෙන්නේ ලෝභ මූල දිට්ඨිගත සංපයුක්ත සිත් 4. එතන තියෙනවා ලෝභයි මෝහයි අනිකුත් චෛතසික 19කුයි. විචිකිච්ඡා සිතේ තියෙනවා මෝහයයි තවත් චෛතසික 14කුයි. හරි. ඊළඟට එතකොට අනේකාන්ත ධර්ම හැටියට ගත්තාම එතන තියෙනවා ලෝභ මූල දිට්ඨිගත විප්‍යුත් සිත් 4. ඒ තුල තියෙනවා ලෝභයයි චෛතසික 20කුයි. දෝෂ මූල සිත් දෙකේ තියෙනවා දෝෂයයි චෛතසික 21කුයි. එතකොට දැන් මම නිල් පාටින් හඳුන්වලා දීලා තියෙනවා මෙතන මේ හැම එකදීම ඒ අදාළ හේතු ධර්ම ටික. එතකොට ඒ හේතු ධර්මත් එක්ක යෙදෙන්නේ කවුද? කොළ පාටින් මම හඳුන්වලා තියෙන ධර්මතා ටික. හරිනේ. එහෙමනම් ඒ විදිහට මේක තේරුම් ගන්න ලේසියි කියලා මට හිතුණා. බලන්න ඒ මම උත්සාහ කරපු විදිය හරිද කියලා. ඒ විදිහට ඒක තේරුම් ගන්න පුළුවන් නේද? වෙන්න ප්‍රහාණය වෙන ධර්මතා සංයෝජන ටික. ඒ සංයෝජන යෙදෙන සිත් ටික වෙන්න. ඒ සිත් වල තියෙන හේතු ධර්මයි ඒ හේතු ධර්ම සමග යෙදিলা තියෙන අනිත් ධර්මයි. හරිනේ. ඒ පිළිවෙලට මම අරන් තියෙන්නේ. මම හිතනවා මේක තේරුම් ගන්න පුළුවන් ඇති කියලා. ඒකාන්ත අනේකාන්ත දෙකම වෙන වෙනම අරගත්තේ. එතනදී ඒ හේතු ධර්මත් ගන්නේ දැන් මෝහ මූල සිත ගන්නකොට අපි මෝහය ගන්නවද එතන මේ හරි ඒක අපි බලමු අභිධේය අර්ථ වලට අහුලා ගනිද්දි මෙතනදී හේතු ධර්ම තියෙන තැන් සහ ඒවත් එක්ක යෙදෙන අනිකුත් ධර්ම ගැන විතරයි මම මෙතනදී මම හිතන්නේ ලුක්කුවේ. හරියටම අභිධේය අර්ථ අපි ගලපමු ඉස්සරහදී. ඊළඟට අට කතා කාණ්ඩයත් එක්ක අරන් බැලුවොත් දස්සනේන පහතබ්බ හේතුකා දර්ශනයෙන් ප්‍රහාණය කරන හේතු ඇති. චත්තාරෝ දිට්ඨිගත විප්පයුත් චිත්තුප්පාදා විචිකිච්ඡා සහගතෝ චිත්තුප්පාදෝ එත්තුප්පන්නං මෝහං දන්න. එත්තුප්පන්නං මෝහං තපෙත්වා. ඉමේ ධම්මා දස්සනේන පහතබ්බ හේතුකා. හරි. ඊළඟට චත්තාරෝ දිට්ඨිගත විප්පයුත් ලෝභ සහගත චිත්තුප්පාදෝ ද්වේ දෝමනස් සහගත චිත්තුප්පාදෝ ඉමේ ධම්මා සියා දස්සනේන පහතබ්බ හේතුකා සියා න දස්සනේන පහතබ්බ හේතුකා. ඒක අනේකාන්ත කොටස වෙනම පෙන්වුවා ඒකාන්ත කොටස වෙනම පෙන්වුවා. ඒකාන්ත කොටස කතා කරද්දී මොනවද දස්සනේන පහතබ්බ හේතුකා වෙන්නේ? චත්තාරෝ දිට්ඨිගත
ditthigata sampayukta chittuppada ditthigata sampayukta chittuppada විචිකිච්ඡා සහගතෝ චිත්තුප්පාදා එත්තුප්පන්නං මෝහං තපෙත විචිකිච්ඡා සහගත චිත්තුප්පාදේ මෝහේ හැර ඉමේ ධම්මා දස්සනේන පහතබ්බ හේතුකා ඒක මං හිතනවා තේරෙන්නට ඇති කියලා. ඇයි එහෙම ගත්තේ? අපි උඩට ගිහිල්ලා බැලුවා නම් මේ ලෝභ සහගත මේකෙදි ලෝභයට මෝහය එක්ක ඉන්නේ, මෝහය ලෝභයත් එක්ක ඉන්නේ. ඒ ආදී වශයෙන් එනවා. නමුත් විචිකිච්ඡා සහගතේ මෝහය තනියම ඉන්නේ. එයා ඉන්නේ තව හේතු ධර්මයක් එක්ක නෙමෙයි. එහෙමනම් මෙයාව මෙතනින් අයින් කළ යුතු වෙනවා. අන්නේ විදිහට ඒකාන්ත කොට අපිට ගලපලා අරගන්න වෙනවා. පාලි පාඨ මං හිතනවා දැන් තේරෙනවා ඇති කියලා. මේ පද නෙමේ ගිහිල්ලා අපි අභිදෙය්‍යාරත ඇහුවොත් සෝවාන් මාර්ගයෙන් නිර්වශේෂයෙන් ප්‍රහාණය වන්නා වූ ditthිගත සම්පයුක්ත සිත් 4යි විචිකිච්ඡා සහගත සිතයි තත් සම්පයුක්ත චෛතසික 22යි. මාන දෝෂ 4 විචිකිච්ඡා සිතෙහි මෝහය වර්ජිත. මේ තමයි දර්ශනයෙන් ප්‍රහාණය කරන හේතු සහිත ධර්මයෝ. ඒකාන්ත කොටස සහ අනේකාන්ත කොටස. ditthිගත අනේකාන්ත කොටස ditthිගත විප්‍රයුක්ත සිත් 4යි දෝෂ මූල සිත් 2යි තත් සම්පයුක්ත චෛතසික 25යි. ස්කන්ධාදී වේදයත් සත්‍ය දෙකයි. හරිනේ දුක්ඛ සමුදය. හරිනේ මේක. හොඳයි. එහෙමනම් දෙවෙනි පදයට අරගෙන බැලුවොත් කතමේ ධම්මා න දස්සනේන පහතබ්බා පහතබ්බ හේතුකා කියලා ගත්තාම තේ ධම්මේට අපිටව අවශේෂ කුසල කුසලාව්‍ය කතා ධම්මා කාමාවචර රූපාවචර රූපාවචර. ඒ ආදි වශයෙන් විස්තර වෙනවා නික්කේප කාණ්ඩයේ ඡේද 1271 දර්ශනයෙන් පහතව්‍ය හේතු නැති ධර්මයන් ගැන. එතකොට එතන යෙදෙන ධර්මතා ටික මම හිතනවා පැහැදිලි. තේ ධම්මේට අපිටවා අවශේෂ කුසල කුසලාව්‍ය කතා ධම්මා කාමාවචර රූප හරි ටික අපිට තේරෙනවා. අපි මේක වැඩි විස්තර බලා ගන්න පුළුවන් අට කතා කාණ්ඩයට ගියාන. එතනදී ඒකාන්ත අනේකාන්ත වෙන් කරනකොට විචිකිච්ඡා සහගතෝ මෝහෝ උද්දච්ච සහගතෝ චිත්තුප්පාදෝ චතුසු භූමිසු කුසලං චතුසු භූමිසු විපාකෝ තීසු භූමිසු කිල්‍යව්‍යකතං රූපංච නිබ්බානං මේ ධම්මා න දස්සනේන පහතබ්බ හේතුකා. මේ හේතුකා තියෙන පද ගලපති හරි පරිස්සම් වෙන්න ඕනේ. මොකද අපි පටල ගන්නවා මොකක්ද හේතු ධර්මයේ මොකක්ද හේතුකා වෙන්නේ එතකොට කියන එක අපි පටල ගන්න නිසා. ඊළඟට මේකටම එක්ක අහු වෙන්නත් ඕනේ. ඡේදද 1584 තිබිච්ච ditthිගත විප්‍රයුක්ත ලෝභ සහගත චිත්තුප්පාදෝ ද්වේ දෝමනස සහගත චිත්තුප්පාදෝ ඉමේ ධම්මා එතන කිව්වනේ සියා දස්සනේන පහතබ්බ හේතුකා කිව්වා. සියා න දස්සනේන පහතබ්බ හේතුකා කියලා කිව්වා. එතකොට මෙතනදී අපි කතා කරන්නේ දෙවෙනි පදේ න දස්සනේන පහතබ්බ හේතුකා. එහෙනම් ඒකට ඒ න දස්සනේන පහතබ්බ හේතුකා කොටස එකතු වෙන්නට ඕනේ. එහෙමනම් මේ පදයට අනුව අපි අභිදෙය්‍යාර්ථ ගලපනකොට අපිට අභිදෙය්‍යාර්ථ හැටියට එන්නේ සෝවාන් මගින් සිත් සෝවාන් මාර්ග සිතින් තුනී කටයුතු වූ අපායගාමී ශක්තියෙන් තොර වූ ditthිගත විප්‍රයුක්ත සිත් 4ක් දෝෂ මූල සිත් 2ක් උද්දච්ච සහගත සිතක්. මතක තියාගන්න අපි කතා කරන පදය න දස්සනේන පහතබ්බ හේතුකා. ඊළඟට තත් සම්පයුක්ත අකුසල චෛතසික 25යි විචිකිච්ඡා සිතේ මෝහය අපිට මෙතෙන්ට ගන්න වෙනවා. අකුසල වර්ජිත ඉතුරු සිත් 77ක් අරගන්න වෙනවා. එහි යෙදෙන චෛතසික එතකොට 38 ආය සලකන්න වෙනවා. රූප 28යි නිර්වාණය. මේ විදිහට දීර්ඝව බෙදලා අරගන්නවා නම් ඒ විදිහට අපිට ගන්න වෙනවා. එතකොට මෙතන සිත් ඔක්කොම තියෙනවා 77යි 1යි 78යි 80යි 84යි. මම හදපු විදිහට මම 84යි ගත්තේ. ඒක හරි නේද? චන්තිකා මහත්මිය එකඟද? එකඟයි. මේ පදයේ සම්බන්ධ මොන හරි ගැටලුවක් එහෙම තියනවද? හරි. එහෙමනම් අපි ඊළඟ දුප්පේටත් යන්. භාවනායේ පහතබ්බ හේතුකා න භාවනායේ පහතබ්බ හේතුකා. භාවනා පොත විස්තර කරන්නේ සකදාගාමි අනාගාමි අරහත් නම් වූ මාර්ගත්‍රයෙන් ප්‍රහාණය කටයුතු වූ හේතු ඇත්තා වූ ධර්ම. එහෙමනම් න භාවනායේ පහතබ්බ හේතුකා කිව්වහම මතු මාර්ගත්‍රයෙන් ප්‍රහාණය කටයුතු හේතු නැත්තා වූ. හරි. මේ දෙක මේ විදිහට මතක තියාගෙන අපි බලාගෙන ගියොත් නික්කේප කාණ්ඩය
අවශේෂෝ ලෝභෝ දෝසෝ මෝහෝ ඉමේ ධම්මා භාවනාය පහතබ්බ හේතු. තදේකට්ඨාච කිලේසා තං සම්පයුක්තෝ වේදනක්ඛන්தோ පෙය්‍යාලං විඥානක්ඛන්தோ තං සම්පයුක්තානං කායකම්ම වචිකම්ම මනෝකම්ම ඉමේ ධම්මා භාවනාය පහතබ්බ හේතුකා. එතකොට එතන භාවනාය පහතබ්බ හේතු ටික highlight කළා. ඊට පස්සේ ඒ හේතු යෙදෙන ධර්මතා ටික ඊළඟට පෙන්වුවා. මේ විදිහට ඒකේ අභිධර්යාර්ථ අහුලා ගන්නට ඕනේ. දෙවෙනි පදේ හැටියට න භාවනාය පහතබ්බ හේතුකා කිව්වහම තේ ධම්මේට අපෙත්වා අවශේෂා කුසලාව්‍යා කතා ධම්මා කාමාවචර රූපාවචර අරූපාවචර අපරියාපන්නා වේදනක්ඛන්தோ පෙය්‍යාලං විඥානක්ඛන්தோ සබ්බංච රූපං අසංකතාච ධාතු ඉමේ ධම්මා භාවනාය පහතබ්බ හේතුකා. මේ නික්කේප කාණ්ඩේ අර්ථ දැක්වීම. එතකොට මේකේ අර්ථ දැක්වීම අනුව පළවෙනි පදේ ආරම්භ කරුවොත් අවසෝසෝ ලෝභෝ දෝසෝ මෝහෝ ඉමේ ධම්මා භාවනාය පහතබ්බ හේතු. තදේකට්ඨාච කිලේසා න භාවනාය පහතබ්බ හේතුකා ගැනයි අපි කතා කරන්නේ. එහෙමනම් උද්දච්ච සහගත නානේ අපි ඒක ඉස්සරහට ගිහිල්ලා බලමුකෝ. කතා කාණ්ඩේ කතා කරනකොට පළවෙනි පදේට උද්දච්ච සහගතෝ චිත්තුප්පාදෝ ඉත්තුප්පන්නා මෝහන්ට අපිත්වා ඉමේ ධම්මා භාවනාය පහතබ්බ හේතුකා. උද්දච්ච සහගත සිතේ මෝහය හැර ඉතුරු ධර්මතා ටික හේතුකා වෙනවා. ඇයි මෝහය හැර කියලා කිව්වේ? මෝහය ඇවිල්ලා හේතු ධර්මයේ නිසා මෙතනදී හේතුව සමග ඉන්න අයනේ අරගන්නේ. එහෙමනම් එතන හේතුව අයින් කළා. ඊළඟට අනේකාන්ත වශයෙන් තියෙන කොටේ ditthිගත විප්‍රයුක්ත චිත්තුප්පාදෝ ලෝභ සහගතෝ ද්වේ දෝමනස් සහගත ඉමේ ධම්මා සියා භාවනා අන්නේකේ සියා භාවනායේ පහතබ්බ කියන කොටසෙට අපි ඒ ටික අරගන්න ඕනේ. ditthිගත විප්‍රයුක්ත සිත් 4යි ද්වේෂ සිත් 2යි එහි යෙදෙන චෛතසික 25යි ditthි විචිකිච්ඡා වර්ජිත ඒ ටික තමයි එතකොට එතන මේ කියලා තියෙන්නේ. අන්නේ විදිහට දැන් මේක හිමින් ගලප ගන්න ඕනේ. මේ පද ගලපගෙන යද්දී ඊළඟට මේ 1587 කතා කරද්දී චත්තාරෝ ditthිගත සම්පයුක්ත චිත්තුප්පාදෝ ඒ කියන්නේ ditthිගත සම්පයුක්ත සිත් 4යි විචිකිච්ඡා සහගත සිතයි. ඊළඟට උද්දච්ච සහගතෝ මෝහ උද්දච්ච සහගත මෝහය අපිට වෙනම අරගන්නට වෙනවා. අතනින් අයින් කරපු එක. ඊළඟට චතුස් භූමිසු කුසලං චතුස් භූමිසු විපාකෝ තීස භූමිසු ක්‍රියාවකතං ආදී වශයෙන් ඉතුරු ටික අරගෙන තියෙනවා. හරි. දැන් අපි මේකට ගැලපුවොත් උද්දච්ච සහගත සිත මෝහය හැරලා මේ මුළු ධර්මතාවය අපි අරගන්නවා පළවෙනි පදේට භාවනාවේ පහතබ්බ හේතුකා. එතන මම හිතනවා උද්දච්ච සහගත සිතේ මෝහය අයින් කළේයි කියන එක ඔයගොල්ලන්ට දැන් ප්‍රශ්නයක් වෙන්න විදියක් නැහැ. අපි මේ පදය පහතබ්බ හේතුකා හේතු සහිත ධර්ම. ඒතකොට හේතු සහිත ධර්ම කතා කරද්දී එතන උද්දච්ච සහගත සිතට වෙනත් හේතුවක් නැති නිසා යාව අයින් කරලා ගන්න වෙනවා. අනේකාන්ත විදිහට ditthිගත විප්‍රයුක්ත සිත් 4යි දෝෂ සිත් 2යි එහි යෙදිච්ච චෛතසික 25 ආදී වශයෙන් ඒ ටික ගලපන්න වෙනවා. ඒක ස්කන්ධාදී ભેදය ප්‍රශ්නයක් නෑ. නාම ධර්මතා විතරයිනේ. එහෙමනම් ඒ විදිහට ගත්ත හැකි. න භාවනායේ පහතබ්බ හේතුකා කිව්වහම ditthිගත සම්පයුක්ත සිත් 4 සහ විචිකිච්ඡා සිතයි ditthිගත විප්‍රයුක්ත සිත් 4 සහ දෝෂ සිත් 2යි. එතන මුළු චෛතසික 27ත් එක්ක අරගන්නවා. ඒවා අපිට හේතු ධර්මات එක්ක ගන්න පුළුවන්. මොකද එතන හේතු ධර්ම දෙක යෙදිලා තිබිච්ච නිසා එකක් අනික නිසා හේතුකා වෙන නිසා. ඊළඟට අකුසල වර්ජිත ඉතුරු සිත් 77ම ගන්න වෙනවා. න භාවනායේ පහතබ්බනේ. ඒ නිසාවෙන් ඊළඟට මේ 77ට අදාළව චෛතසික 38ක් අපිට ගන්න වෙනවා. අකුසල වෙනමනේ අපි අරගත්තේ. එහෙමනම් අකුසල වර්ජිත ඉතුරු 77 කිව්වම චෛතසික 38 ගන්න වෙනවා. ඊළඟට පළවෙනි පදෙන් අයින් කරපු උද්දච්ච සිතේ මෝහය ගන්න වෙනවා. රූප විශේෂය නිපාණය එනවා. මේ විදිහට ගලපපුවාම අපිට මේ භාවනාය පහතබ්බ ධර්ම ඒ විදිහට අරගන්න පුළුවන්. දැන් මේක භාවනා පොතේ පෙන්වන විදිහට අරන් ගියොත් අපිට යන්න වෙන්නේ මේ විදිහට අර ඒ මාර්ගයට අනුරූපව සකදාගාමි මාර්ගයෙන් තුනී කිරීමෙන් ප්‍රහාණය කටයුතු ඖදාරික ditthිගත විප්‍රයුක්ත සිත් 4ද ඖදාරික ද්වේෂ මූල සිත් 2ද කියලා. මොකද
සකදාගාමී මාර්ගයෙන් තුනී කිරීමක් විතරයි වෙන්නේ කාමරාග පටිග. ඒ විදිහට ඒ නිසා ඒක ඒ විදිහට ස්වාමීන් වහන්සේ දීලා පෙන්නලා තියෙනවා. ඊළඟට අනාගාමී මාර්ගයෙන් නිර්වශේෂයෙන් ප්‍රහාණය වෙන ටික ඒ විදිහට පෙන්නලා තියෙනවා. අරහත් මාර්ගයෙන් නිර්වශේෂයෙන් ප්‍රහාණය කටයුතු වූ රූප රාග අරූප රාග මානුද්දච්ච අවිද්‍යා සමග යෙදුනා වූ ditthිගත විප්‍යුක්ත සිත් හතරයි උද්දච්ච සහගත සිතයි. විශේෂයෙන් වෙන්නේ උද්දච්ච සහගත සිත. ඒක අරහත් මාර්ගයෙන් විතරයි ප්‍රහාණය වෙන්නේ සහ භාවනාවෙන් විතරයි කියන එකයි මතක තියාගන්නට ඕනේ. මේ තමයි මේ භාවනා පොත පෙන්වන විදිහට අපි අභිධේයාර්ථ ඉදිරිපත් කරනවා නම් කල යුතු වන්නේ ඒ මාර්ගයේදී ප්‍රහාණය වෙන ආකාරය ඒ මාර්ගයත් එක්ක පැහැදිලිව දක්වමින් ඊළඟට නභාවනායේ පහතබ්බා කියන එක ඒ විදිහට අපි පෙන්නගෙන යනවා. ඒ ටික මම හිතනවා ඔයගොල්ලත් එක්ක හරියන්නට ඕනේ. එහෙමනම් මේ පදයක් අපිට ගලපන්න පුළුවන්. දැන් අපි කතා කළා ප්‍රධානව දස්සනේන පහතබ්බ ධර්ම සහ දස්සනේන පහතබ්බ ධම්ම, භාවනායේ පහතබ්බ සහ න භාවනායේ පහතබ්බ ධම්ම. මේ පද දෙකට අනුගතව හේතුකා ධම්ම යෙදෙන යුගල දෙකක්. පද හතර මේ දුකයෝ හතරක් අපි දැන් මේ වෙනකොට කතා කළා. මම හිතනවා මේ පිටි දුකේ මට නම් වර ගලප ගන්න පැටලෙන හතරම තමයි ඔය ඉස්සෙල්ලාම අපි සාකච්ඡා කළේ. නැවත නැවත මේක හරියට වෙන වෙනම සම්මර්ෂණය කරද්දි තමයි මේක එකපාරට හුරු වෙන්නේ. යම් කිසි කෙනෙකුට පොඩි ගැටලු තියෙනවා නම් නැවත නැවත මේක කරලා බලන්න. එතකොට තමයි මේක ප්‍රගුණ කරගන්න පුළුවන් වෙන්නේ. මමත් මේ බොහෝ කාලයකට පස්සේ මේ පැත්තට අතාවේ මේ පිටු දුකේ පැත්තට. ඉතින් හරි අපි මං හිතනවා අද දැන් කාල වේලා 7ට නවත්තන්නට ඕනේ වගේ අදහසක් තිබුණා. එහෙමනම් අපිට නවත්තන්න පුළුවන් නැත්නම් ඉදිරියට යන්නත් පුළුවන්. ඉදිරියට තියෙන ඒවා නම් ඒ තරම්ම ලොකු ඒවත් නෙමෙයි. හැබැයි අර පද 18ක් යනකම් අපිට යන්න තියෙනවා නේද? ඒ නිසා අද දවසට අපි එහෙනම් මෙතනින් සාකච්ඡාව නතර කරමුද? එහෙනම් සර් ජයන්ත මහත්තයා ඔබතුමා ඉන්නවද? ඔව් සමා වෙන්න. ඔව් ඉන්නවා. 7ට නවත්තන්නව නේද? ඔව් අපි දැන් එහෙනම් කාල වේලාව බලලා අපිට නවත්තන්න පුළුවන් නේද? මහත්තයා. ඔව් මංගල මහත්තයා. ඔව් එහෙනම් අද නවත්තමු. ඊළඟ සතියේ අපි සවිතක්කා ධම්මයින්ද ඉදිරියට කතා කරමු. හොඳයි. එහෙමනම් අපි අද සාකච්ඡාව මේ අවරින් නිමා කරමු. මම කැමති කාට හරි ඉදිරිපත් වෙන්න පුළුවන් නම් අද පුණ්‍ය අනුමෝදනාව සඳහා කාට හරි ඉදිරිපත් වෙන්න අවස්ථාවක් තියෙනවා. තෙරුවන් සරණයි. හොඳයි. විනිතා මහත්මිය ඔබතුමියට පුළුවන්. හරි තෙරුවන් සරණයි. අපි එනම් දැන් පුණ්‍ය අනුමෝදනාවට සමාදාන වෙමු. අද දවසේ මංගල ඉදිරිසිංහ මැතිතුමා ධර්ම මණ්ඩලයට පැමිණිලා ඒ උතුම් ධර්මයේ දේශනා කිරීමෙනුත් ඒ සියලු ධර්මය අපි ශ්‍රවණය කිරීමෙනුත් ලබා ගන්නා ලද මහා කුසල සම්පත්තිය පළමු කොට ලෝකයේ ශාසනයත් අපවත් ආරක්ෂා කරන්නා වූ ඉන්ද්‍රෝපේන්ද්‍ර ආදී සමත් දිව්‍ය කළ වෙත පින් පඬුරක්සේ අනුමෝදන් කරවමු. ආකාසට්ඨාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්බුද්ධ ශාසනං චිරන් රක්칸තු සම්බුද්ධ දේශනං චිරන් රක්칸තු සම්බුද්ධ ශ්‍රාවකං එත්තාවතා චම්මේ සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. ඒ වගේම අප සියලු දෙනා නමින් විශේෂයෙන්ම මංගල ඉදිරිසිංහ මැතිතුමා, ජයන්ත මහත්මයා ඇතුළු ලක්ෂ්මී මහත්මිය, ශ්‍රීමති මහත්මිය ඇතුළු අපි මේ පරිසදේ එකතු වෙලා ඉන්න සියලු දෙනාගේම නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ටත් අපි මේ පින් අනුමෝදන් කරවමු. පින් ගන්න පුළුවන් තැන්වල ඉන්නවා නම් ඒ අය මේ පින් ලබා ගනිත්වා. පින් ලබාගෙන පරලෝක ජීවිත වඩාත් තව තවත් වර්ධනය කරගනිත්වා. කෙලවර ආමානිවනින් නිවීමට මේ පින හේතු වාසනා වේවා කියලා මෛත්‍රියෙන් පින් දෙමු. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං ෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං ෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉතින් අද දවසේ අපේ
මංගල ඉදිරිසිංහ මැතිතුමා දහම් මණ්ඩපයට පැමිණලා බොහෝ බාර දුර ලෙස හැමතැනින්ම කරුණු හොයාගෙන ඇවිල්ලා ඒ පිටි දුකේ අද අපි කොටස් 4ක් සාකච්ඡා කළා. ඒක ඉතින් විශාල සේවයක් ඔබතුමා කරන්නේ. ඒකට අපි කෘතගුණ සැලකීමක් වශයෙන් මේ අවස්ථාවේ පින් දෙන මට අමතරව මොහොතක් පාසාම පින් අනුමෝදන් කරවනවා. ඉතින් ඔබතුමාටත් ඔබතුමාගේ පුතණුවන් මේ ලේඩිය ඇතුළු සියලු දෙනාටත් මේ පින් එකාකාරව මත් වේවා. ඒ වගේම ඔබතුමාට මේ ධර්මය ඉගෙන ගැනීමට උදව් උපකාර කළ ගිහි පැවිදි උතුමන්ටත් මේ පින් එකාකාරවම ලැබේවා. පවුලේ සියලු දෙනාම සුවපත් වේවා. මෙලොවට හදාවදා ඉදිරිපත් කළා වූ මෑණියන් පියාණන්ටත් මේ පින් අයිති වේවා. ඒ සියලු දෙනාම තම තමන් බලාපොරොත්තු වන පරිදි උතුම් නිවනින් සැනසීමට මේ උතුම් පින හේතු වාසනා වේවා කියලා අපි සියලු දෙනාම ඉතිසිතින් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද දවසේ අපිට මේ ධර්ම මණ්ඩපේ ඉදි කළා දීලා ඒ කටයුතු හරියාකාර ඉෂ්ට සිද්ධ කරන ජයන්ත රත්නායක මැතිතුමාටත් ප්‍රෝණ මහත්මයා ගොඩක් කලකින් අපිට කටහඬ අහන්න හම්බුන්නේ කොහොම වුණත් එතුමාටත් ඒ වගේම ප ဋ ාණ ධර්ම සභාවේ නායක ස්වාමීන් වහන්සේ ඇතුළු ඒ සංවිධායක මණ්ඩලයේ සියලු දෙනාටත් මම මේ පින් අනුමෝදන් කරනවා. සියලු දෙනාම මෙලොව වශයෙන් නිදුක් වේවා, නිරෝග වේවා, සුවපත් වේවා, කායික පීඩාදියක් නැතුව පාරමී ගුණ පුරා ගන්න තව තවත් ශක්තිය ධෛර්ය වාසනාව උදා වේවා. කෙලවර ප්‍රාර්ථනා කරන්නා වූ බෝධි වලින් අමම නිවනින් සැනසීමට මේ පින හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි දැන් ප්‍රාර්ථනා කරමු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහන්නෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඒ වගේම මේ අවස්ථාවේදී අපගේ සිත කය වචනයන් තුන්දරින් දැන හොනොදෙන් ත්‍රිවිධ කෙරෙහි යම් වරදක් පමාවච්ච දුනනම් දැන් සමාව ගමු. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කම මේ පන්තේ භූරි පඤ්ඤ තථාගත අච්චයං කම මේ ධම්ම සම්දිට්ඨික කාලික අච්චයං කම මේ සංඝ සුපටිපන්න අනුත්තර ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහන්නෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. සියලු දෙනාටම වහවහ නිර්වාණ ධර්මයේ සෝසේ අවබෝධ කරගන්නට මේ උතුම් පිනද හේතු වේවා, වාසනාව වේවා. සසර වසන අතුරු නිවන් දකින අතුරු සියලු දෙනාම ධර්ම මණ්ඩපයට එකතු වෙලා මේ වාගේ දහම් සාකච්ඡා කරන්නට අපිට සියලු දෙනාටම වාසනාව උදා වේවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. සාදු සාදු. ගොඩාක් පින් ඔබතුමීට. මංගල සර්ට ගොඩාක් පින්. තෙරුවන් සරණයි.